අපි අද දෙවියන් වහන්සේ ලබා දෙන පණිවිඩය වෙතට සිත් යොමු කරමු. මේ පත්‍රිකාව ඔයාලා ගෙදර ගිහිල්ලා කියවන්න පුළුවන්. WhatsApp කණ්ඩායම වල ඉන්න අයට ඒක WhatsApp වලින් එවලා ඇති. දැන් දෙවියන් වහන්සේ ඊශ්‍රායල් ජාතිය ගොඩනගලා ඔවුන්ට සිදුවුණු කතාව නවගිවිසුමට ප්‍රථමයෙන් අපිට ඒ සම්පූර්ණ ඉතිහාස කතාවක් විදිහට විස්තර කරලා දීලා තියෙන්නේ වර්තමාන කාලේ මේ මුළු ලෝකයේ පුරා විසිරීලා ඉන්න දෙවියන් වහන්සේගේ ජනතාවට සිදුවෙන සහ සිදු වෙන්නට යන දේවල් නිවැරදිව වටහා ගැනීම සඳහා දැන් අපි දන්නවා ලෝකේ හැම රටකම කිතුණුවන් ඉන්නවා දෙවියන් වහන්සේගේ ජාතිය කිතුණු කතෝලික දෙවියන් වහන්සේගේ සෙනග ලෝකයේ පුරාම විසිරීලා ඉන්නවා. දැන් ලංකාවෙත් ඉන්නවා ලෝකයේ පුරා දැන් අද අති විශාල පිරිසක් දෙවියන් වහන්සේව දන්නවා. මුළු ලෝකයේ පුරාම දෙවියන් වහන්සේ ගැන දැනගැන්ම දැන් ප්‍රකාශ වෙලා තියෙනවා. මේ මුළු ලෝකෙටම දෙවියන් වහන්සේගේ මාර්ග වටහලා දීලා උන්වහන්සේ වෙතට මුළු ලෝකයේ ජනතාව හරව ගැනීමට ප්‍රථමයෙන් උන්වහන්සේ එක ජාතියක් ගොඩනගලා පෙන්නවා උදාහරණයක් විදිහට. හරිද? සාම්පල් එකක් හදලා පෙන්නවා. දැන් අපි සාම්පල් පෙන්නනෝනේ මේ මෙහෙම එකක් තමයි කරන්න යන්නේ. තේරෙනවද? අන්න ඒ වගේ වැඩක් තමයි ඊශ්‍රායල් ජාතිය ගොඩනගලා දෙවියන් වහන්සේ පෙන්නුවේ. උන්වහන්සේට අවශ්‍ය එක ජාතියක් ගලව ගන්න එක නෙමෙයි. මුළු ලෝකයේ සියලු ජාතීන්ට ගැලවීම දෙන විදිහ, ඒගොල්ලන්ව දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ගෙනියන විදිහ තමයි මේ සම්පූර්ණ කතාවෙන් විස්තර වෙන්නේ. එතකොට ඒක මේ පැරණි කිවිසුමේ විස්තර කරලා තියෙන ඊශ්‍රායල් ජාතියේ කතාව, ඒ ඉතිහාස කතාවෙන් තමයි අපි තේරුම් ගන්නෙ. පැහැදිලිද? එතකොට අපිට කිසි කලෙක මේ පරණ කිවිසුමේ ඉතිහාස කතාව නොදැන ක්‍රිස්තියානි සභාව ගැන තේරුම් ගන්න හෝ ක්‍රිස්තියානි සභාවත් එක්ක දෙවියන් වහන්සේ වැඩ කරන විදිය තේරුම් ගන්න, ක්‍රිස්තියානි සභාවට අනාගතේ වෙන්න යන දේ තේරුම් ගන්න බෑ. අපි අනිවාර්යෙන්ම මොකද්ද කරලා තියෙන්න ඕන? පරණ කිවිසුමේ ඉතිහාස කතාව පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕන. ඒ ඇසුරෙන් තමයි අපි දේව වචනය වර්තමාන කිතුණුවන්ට අදාළ විදිහට අදාළ කරගන්නේ. අදාළ කර ගැනීම ගැන අපි පහුගිය අවස්ථාවකත් කියලා දුන්නා. තේරුණාද? දැන් නවගිවිසුමේ කොහේ හරි තියෙන එක පදයක් අපිට අදාළ කරගන්න බෑ. ඉතිහාස කතාවක් තියෙනවා. මේ ඉතිහාස කතාවේ විස්තර කරලා තියෙන විදිහට තමයි කිතුණුවන්ටත් ඔබ සියලු දෙනාටත් මේ සභාවටත් මේ සියලුම දෙවියන් වහන්සේගේ සෙනගට ලෝකයේ පුරා විසිරුණු අයට සිද්ධ වෙන්නේ. ඒ ඉතිහාස ඊශ්‍රායල් කතාවෙන් අපිට තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඊශ්‍රායලේ ගොඩනගපු විදිහ අපි අධ්‍යයනය කළා. ඔවුන්ව මිසරේ වහල් කමෙන් ගෙනාපු විදිහ ගැන අපිට අවබෝධයක් තියෙනවා. අපි පහුගිය අවස්ථාවකත් ඒක බැලුවා. මිසරයට පහර දීලා ඊශ්‍රායල් ජාතිය කාන්තාර මැදින් ගෙනල්ලා රාජ්‍යයක් විදිහට පිහිටවපු විදිහ අපි බැලුවා. තේරෙනවද? ඉන් පසුව ඔවුන් දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවන් අනුව ක්‍රියා කරනකොට ඒ ජාතිය ශාස්ත්‍රීක වෙලා ලෝකේ බල සම්පන්න රාජධානියක් වුණ විදිහ අපි අධ්‍යයනය කරලා තියෙනවා. දාවිද්ගේ කාලේ, ඉන් පස්සේ සලමෝන්ගේ කාලෙට එනකොට ඊශ්‍රායලය කියන්නේ ලෝකයේ තිබුණු සියලු දෙනාගේ අවධානය දිනාගත්ත අති සාර්ථක රාජධානියක්. සලමොන්ගේ කතාවේ දෙවනි රාජාවලිය විස්තර වෙන ආසියාතික රටවල් වල ඉඳලා ගියා යෙරුසලමේ මහිමය බලන්න. කොහොමද මේගොල්ලෝ මේවා කරේ? මෙහෙම රාජ්‍යයක් ගොඩනැගුවේ කොහොමද? මේ තරම් බල සම්පන්න පාලකවරු මේ රාජ්‍යයේ ගොඩනැගුණේ කොහොමද කියලා බලන්න ආසියාවේ ඉඳලා මිනිස්සු ගියා කියලා විස්තර වෙනවා බයිබලයේ. රාජාවලිය සහ දෙවනි ලේකම් පොත්වල. පැහැදිලිද? ඉතින් ඒ තරම් බල සම්පන්න වුණා ඔවුන් දෙවියන් වහන්සේගේ මාර්ග අනුගමනය කරනකොට. හැබැයි සලමොන්ගෙන් පසුව ඔවුන් දෙවියන් වහන්සේගේ මාර්ග කඩ කරද්දී ඒ ජාතිය ටිකෙන් ටික වැටිලා ගියා.
මේ අනාගත වක්තෘ පොත්වලට පැමිණෙනකොට විස්තර වෙන්නේ ඒ ජාතියේ ඇද වැටීම. ඒ ජාතිය විනාශයට ගියා. සතුරු බලවත් වුණා. ඊශ්‍රායල් ජාතිය ටික ටික දුර්වල වුණා. හරිද? රාජාවලිය පොතේ අවසාන කෙළවරට එනකොට අපිට දකින්න ලැබෙන්නේ මොකක්ද? සතුරු ඇවිල්ලා නැවත වතාවක් ඊශ්‍රායල් ජාතිය වහල් කරගත්තා. හරිද? දැන් මේ සිදුවෙන්නට යන දේවල් යෙසායා පොතේ විස්තර කරලා තියෙනවා. ඒ වගේම යෙරමියා පොතේ ඒ පිළිබඳව විස්තර කරලා තිබෙනවා. මේ ජාතිය ඇද වැටෙන්න හේතුව මොකද්ද කියන එක යෙරමියා 7 වෙනි පරිච්ඡේදයේ විස්තර වෙනවා. ඒ වගේම යෙසායා පොතේ පළවෙනි දෙවෙනි තුන්වෙනි පරිච්ඡේදවල 6 වෙනි පරිච්ඡේදයේ දක්වා යෙසායා පොතේ විස්තර වෙනවා. ඊශ්‍රායල් ජාතිය ඇද වැටෙන්න හේතුව මොකද්ද? ඔවුන්ට ඇයි සතුරු ඉදිරියේ ඉන්න බැරි? සතුරු ඉදිරියේ ජය ගන්න බැරි ඇයි ඉස්සර වගේ කියන එක ඒකේ විස්තර වෙනවා. ඊශ්‍රායල් ජාතියට තමයි මේ උපදෙස් මඟ පෙන්වීම අනාවැකි ඔක්කොම ලබා දුන්නේ. මේ කියපු විදිහට ඊශ්‍රායල් ජාතියට දැන් සිදු වෙලා ඉවරයි. එහෙමනම් දැන් ඊළඟට මේ කියපු දේවල් අදාළ වෙන්නේ කාටද? දැන් අපිට තමයි මේවා අදාළ වෙන්නේ. ඊශ්‍රායල් ජාතිය ගොඩනගලා මේවා කියලා හදලා පෙන්නුවා. ඔවුන්ගේ වැටීම් වලින් පෙන්නුවා මේ දෙවියන් වහන්සේට අකීකරු වුණාම වෙන දේ. ක්‍රිස්තියානියයටත් දැන් මේ දේවල් හරහා යන්න සිද්ධ වෙනවා. හැබැයි ගොඩක් වෙලාවට අපිට ඒ ගැන අවධානය නැති වෙලා තිබෙනවා. ක්‍රිස්තියානි සභාවේ මේ වෙනකොට තත්වය තමයි ඒක. ඊශ්‍රායල් ජාතියට උණු කතාව අමතක වෙලා ගොඩක් අයට. ඒක අමතක කරන්න හොඳ නැහැ. ඒක අමතක කරන්න එපා කියලා පාවුල්තුමා විටින් විට තමන්ගේ ලිපිවල ලිව්වා. ඔයාලා හැමතිස්සෙම බලන්න ඊශ්‍රායලය ඒක ගොඩනැගුණු විදිහ. ඒක තමයි අපේ උදාහරණය. හරිද? අපිට අපි ගැන මේ කිතුණුවන් ගැන තේරුම් ගන්න තියෙන තැන ඒ ලියවිල්ල තමයි මේ පරණ ගිවිසුමේ ඉතිහාස කතාව. ඉතින් පාවුල්තුමා කියනවා හොඳ ඔලීව ගහේ අතු මොකද්ද කළේ? කපලා දැම්මා. ඒගොල්ලෝ කීකරු උන් නැති වුණාම, ඒගොල්ලෝ දෙවියන් වහන්සේට ඇහුම්කන් දෙන්නේ නැති වුණාම හොඳ ඔලීව ගහ කපලා දැම්මා. එහෙම කරලා මොකද කළේ? වල් ඔලීව අතු වන අන්‍ය ජාතිකයන් ගෙරල්ලා ඒ හොඳ ඔලීව ගහේ කඳට බද්ධ කරනු ලැබුවා. ඉතින් හොඳ ඔලීව ගහේ අතු දෙවියන් වහන්සේ කපලා දැම්මා නම් වල් ඔලීව ගස්වල අතු කපලා දාන්නේ නැද්ද? ඒක අද ගොඩක් කිතුණුවන්ට අමතක වෙලා තියෙනවා. ඒ වගේම යෙසායා පොත අපි පෙරලගමු. ඒකේ දෙවනි පරිච්ඡේදය. එහි පහේ ඉඳලා විස්තර වෙනවා. මෙහෙම වෙන්න හේතුව මොකක්ද? දෙවියන් වහන්සේ කොහොමද මේ ජාතිය ගොඩනැගුවේ? හැබැයි ඒ ජාතියට සිදු වුණු දේ බයිබල් පෙරලගන්න. නැති කට්ටියට දෙන්න මෙතනින්. යෙසායා දෙවනි පරිච්ඡේදය. යෙසායා පළමුවන පරිච්ඡේදයේ විස්තර වෙනවා මේ ඊශ්‍රායල් ජාතිය අද වැටිලා ඉන්න තත්වය කොහොමද කියලා. යෙසායා 1:18 1:10 ඉඳලා කියමු. සොදොමේ ආණ්ඩුකාරයනි ස්වාමින් වහන්සේගේ වචනය අසාපල්ලා. ගොමෝරාවේ සෙනගනි අපේ දෙවියන් වහන්සේගේ විවස්ථාවට කන් දීපල්ලා. නුඹලාගේ පූජා රාශියෙන් මට කිම් දැයි ස්වාමින් වහන්සේ කියනසේක. මුළු බැටළු පූජාවලින්ද තරකල සතුන්ගේ තෙලින්ද පිරී සිටිමි.
ගොනුන්ගේත් බැටළු වස්සන්ගේත් එළුවන්ගේත් ලයට මම ප්‍රසන්න නොයමි. නුඹලා මා ඉදිරියෙහි පෙනෙන්නට එන කල එසේ මාගේ මිදුල් පාගන්ට කියා නුඹලාගෙන් ඉල්ලුවේ කවුද? නිෂ්පල පූජා තවත් නොගෙනෙල්ලා. සුවඳ දුම් පූජාව මට පිළිකුලක්ය. අමාවකද සබත් දවසද සභා රැස්කිරීමද එසේමය. දුෂ්ටකම සහිත මංගල්‍ය රැස්වීම මට ඉවසන්නට බැරිය. නුඹලාගේ අමාවක් වලටද නියම මංගල්‍යයටද මාගේ ආත්මය ද්වේෂ කරයි. ඒවා මට බරක්ය. ඒවා උසුලා වෙහෙසව සිටිමි. නුඹලාගේ අත් විදහන කල මාගේ ඇස් නුඹලාගෙන් සඟවා ගන්නෙමි. එසේය නුඹලා යාඥා බොහොමයක් කරන කල්හිත් මම නොඅසන්නෙමි. නුඹලාගේ අත් ලෙයින් පිරී තිබේ. නුඹලා සෝදාගෙන පවිත්‍ර වෙල්ලා. නුඹලාගේ ක්‍රියාවල නපුරුකම මාගේ ඇස් ඉදිරියෙන් පහකර නපුරුකම් කිරීමෙන් වැළකියල්ලා. යහපත්කම් කරන්ට ඉගෙන ගනිල්ලා. යුක්තිය සොයා බලහත්කාරය මැඩපවත්වා පල්ලා. මව්පියන් නැත්තාට යුක්තිය කර වැන්දබූගේ නඩුව අසාපල්ලා. ඉතින් වරෙල්ලා අපි කාරණා කතා කරගනමු යයි ස්වාමින් වහන්සේ කියන සේක. නුඹලාගේ පව් රතු පාටමෙන් තිබෙන නමුත් ඒවා හිමමෙන් සුදුවන්නේය. ඒවා ලාක්ෂාමෙන් රතුව තිබෙන නමුත් සුදු ලොම් මෙන් වන්නේය. නුඹලා කැමතිව කීකරුවන්නහු නම් දේශයේ සාරවත්කම භුක්ති විඳින්නහුය. නුඹලා අකමැතිව කැරලිගසන්නහු නම් කඩුවෙන් මැරුම් කන්නහුය. මක්නිසාද ස්වාමින් වහන්සේගේ මුඛය එය වදාළසේක. අනේ විශ්වාස නුවර වෛශ්‍යාවක් වූ හැටි. ඒක යුක්තියෙන් පිරී තිබුණේය. එහි වාසය කළේ ධර්මිෂ්ඨකමය. නමුත් දැන් සිටින්නේ මිනී මරන්නෝය. නුඹේ රිදී බොරවිය. නුඹේ මුද්‍රික පානෙහි වතුර මිශ්‍ර වී තිබේ. නුඹේ අධිපතිහු කැරලිකාරයෝය. සොරුන්ගේ සමාගම්කාරයෝය. සෑම දෙනම අල්ලසට ඇලුම් වෙති. තෑගි පස්සේ දුවති. මව්පියන් නැත්තන්ට ඔවුන් යුක්තිය නොකෙරෙති. වැන්දබූගේ නඩුව ඔවුන් වෙතට පැමිණෙන්නේ නැත. එබැවින් සේනාවල ස්වාමින් වහන්සේද ඊශ්‍රායල්ගේ පරාක්‍රමයාණන් වහන්සේද වන ස්වාමින් වහන්සේ කියන සේක්. අවෝ මාගේ එදිරිකාරයන්ගෙන් මම නිදහස් වී මාගේ සතුරන්ගෙන් පලිගනිමි. මාගේ අත නුඹ පිටට හරවා නුඹේ බොර සහ මුලින් ඉවත් කර නුඹේ තුත්තනාගම් සියල්ල පහ කරන්නෙමි. මොකද මේ යෙසාය පොතේ පළවෙනි පරිච්ඡේදය විස්තර වෙන්නේ. ඊශ්‍රායල් ජාතියේ අකීකරුකම් ඔවුන්ගේ කපටි වැඩ ඒ වගේම අකීකරු ක්‍රියා දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථා කඩකිරීම සහ දෙවියන් වහන්සේට සවන් දෙන්නේ නැතුව Tamanගේ කැමැත්තට කරපු වැඩ නිසා ඒ ජාතිය අද වැටිලා තියෙන තත්ත්වය තමයි මේ යෙසායාට දෙවියන් වහන්සේ කියන්නේ. මේ ජාතිය වෛශ්‍යාවක් වගේ වෙලා ඒකේ හොඳට තිබුණු ධර්මිෂ්ඨ නුවරවල් අද මොකද්ද වෙලා තියෙන්නේ? ඔවුන් අපවිත්‍රකමට හැරිලා ගිහිල්ලා. ඒ නිසා ඒ ජාතියට ඉදිරියේදී සිද්ධ වෙන්නේ මොකද්ද කියන එක යෙසාය දෙවනි පරිච්ඡේදයේ 5 වන පදේ ඉඳලා විස්තර වෙනවා. දෙවියන් වහන්සේට කල්පනාවක් නැහැ මේ ජාතිය අතෑරලා දාන්න. දෙවියන් වහන්සේ මේ ජාතිය රැකගෙන නැවත ගොඩනගන්න තමයි අවශ්‍ය. ඒක තමයි උන්වහන්සේගේ කැමැත්ත. ඒ වුණාට මේගොල්ලන්ගේ අපවිත්‍රකම් එක්ක දෙවියන් වහන්සේට මේක කරන්න බෑ. යෙසාය දෙවනි පරිච්ඡේදයේ 5 ඉඳලා මේ දේ විස්තර කරලා තියෙනවා. ඊශ්‍රායල් ජාතිය කියලා කියන්නේ දෙවියන් වහන්සේත් එක්ක හොඳට හිටපු දේශයක්. ඔවුන් දෙවියන් වහන්සේව අදහගෙනද හිටියේ නැද්ද? අදහගෙන හිටියේ. ඔවුන්ට දේව මාලිගාව තිබුණා. ඒ දේව මාලිගාවේ හැම සතියකම සබත් දේව මෙහෙය පවත්වනු ලැබුවා. පූජා ඔප්පු කරා, ගායනා කළා, নমස්කාර මේ ඔක්කොම කළා. හැබැයි දැන් දෙවියන් වහන්සේ මේ පළවෙනි පරිච්ඡේදය මොකද්ද කිව්වේ? නුඹලගේ මේ පූජාවන් මට දැන් වෙහෙසක් බරක් වෙලා තියෙනවා. නුඹලා අවංක සිතින් නෙමෙයි මගේ මාර්ග හරියට දැන හඳුනගෙන නෙමෙයි මේවා කරන්නේ. නුඹලගේ පරම්පරාගත චාරිත්‍ර විදිහට දැන් නුඹලා ක්‍රිස්තියානි. දැන් අපි ක්‍රිස්තියානි. ඒ වගේ මේ ජාතිය
යුදෙව් කියලා කිව්වා. ඊශ්‍රායල් කියලා කිව්වා. පරම්පරාවෙන් ඊශ්‍රායල්. හැබැයි ඔවුන් ටිකෙන් ටික දෙවියන් වහන්සේගෙන් දුරට ගිහිල්ලා හිටියා. ඒ නිසා ඔවුන් කෙරෙහි පැමිණෙන්නට යන විපත යෙසායා පොතේ 2:5 ඉඳලා විස්තර කරලා තියෙනවා. අහෝ යාකෝබ්ගේ වංශය වරෙල්ලා ස්වාමින් වහන්සේගේ එළියෙහි ගමන් කරමු. ඔබ යාකෝබ්ගේ වංශය වන ඔබගේ සෙනග අත්හැරියසේක. මක්නිසාද ඔහු පෙරදිග සිරිත් වලින් පිරි පිලිස්වරුන් මෙන් පේන කියන්නෝව සිටිති. විදේශීන්ගේ පුත්‍රයන් සමග අතට අත ගසති. ඔවුන්ගේ දේශය රන් රිදී වලින් පිරී තිබේ. ඔවුන්ගේ වස්තු වලටද කෙලවරක් නැත. ඔවුන්ගේ දේශය අශ්වයන්ගෙන් පිරී තිබේ. ඔවුන්ගේ රතද කෙලවරක් නැතුව තිබේ. ඔවුන්ගේ දේශය පිළිම වලින් පිරී තිබේ. තමුන්ගේම අත්වැඩේ වන තමුන්ගේම ඇඟිලි වලින් සෑදූ දේට ඔවුහු වඳිති. මෙසේ පහත් මිනිහා යටත් කරනු ලැබේ. උසස් මිනිහාද පහත් කරනු ලැබේ. ඒ නිසා ඔවුන්ට කමා නූන මැනව නුඹ පර්වතයට ඇතුල් වී ස්වාමින් වහන්සේගේ භයානක කමද උන්වහන්සේගේ මහන් තත්වයේ තේජසද ඉදිරියෙන් දූලියෙහි සැඟව යන්න. මනුෂ්‍යයාගේ උඩඟු ඇස් පහත් කරනු ලබන්නේය. මනුෂ්‍යයන්ගේ උඩඟු කමද යටත් කරනු ලබන්නේය. ඒ දවසේ ස්වාමින් වහන්සේ පමණක් උසස් කරනු ලබන්නේය. ඊශ්‍රායල් ජාතියට ස්වල්ප කලකින් එන්නට යන විනිශ්චය මෙහි විස්තර වෙනවා. ඔවුන්ගේ උඩඟුකම් ඔවුන්ගේ ක්‍රියා සියල්ල විනිශ්චය කරනු ලබනවා. ඒ වගේම යෙසායා පොතේ 5 වෙනි පරිච්ඡේදය දෙවියන් වහන්සේ මේ ජාතිය හරියට ශාස්ත්‍රීක මිදිවත්තක් විදිහට ගොඩනගපු විදිහ එහි එයින් යහපත් ඵලදාවක් යහපත් ඵලයක් හටගන්නතුරු ස්වාමින් වහන්සේ බලා හිටපු විදිහ. හැබැයි ඔවුන් අපවිත්‍ර ඵල දරද්දී ඔවුන් දෙවියන් වහන්සේව නොසලකා ක්‍රියා කරද්දී දෙවියන් වහන්සේ කරන්න යන දේ 5 වෙනි පරිච්ඡේදය විස්තර වෙනවා. යෙසායා 5 මාගේ ප්‍රේමවන්තයාගේ මිදිවත්ත ගැන ඔහුගේ ගීතිකාව මාගේ ප්‍රේමවන්තයා උදෙසා ගීතිකා කරන්නෙමි. මාගේ ප්‍රේමවන්තයාට ඊතා සාරවත් කන්දක මිදිවත්තක් තිබුණේය. ඔහු ඒක වටකොට අගල් කපා ගල් අහක් කොට ඊතා හොඳ මිදිවැල් සිටුවා. එහි මැද මුරකොටුවක් ගොඩනගා. එහි මිදි යන්ත්‍රයක් සාදා හොඳ මුද්‍රික ඵල හටගන්වා ඇත කියා බලා සිටියේය. නමුත් හටගත්තේ වල් මිදි ඵලය. ඉතින් යෙරුසලමේ වැසියනි යුදාහි මිනිස්සෙනි මා සහ මාගේ මිදිවත් අතරේ විනිශ්චය කරපල්ලා. මාගේ මිදිවත් උත්සාහ මා විසින් නොකලා වූ වෙන කුමක් කරන්නට මට පුළුවන් තිබුණේද? එහි හොඳ මුද්‍රික ඵල හටගන්නවා මා බලා සිටි විට වල් මුද්‍රික ඵල හටගත්තේ මක්නිසාද? ඉතින් මාගේ මිදිවත්තට කරන්නට යන දෙය නුඹලාට කියමි. යෙසායා එක්ක දෙවියන් වහන්සේ කතා කරලා කියනවා මෙන්න මෙහෙමයි මම මේ ජාතිය කොට නැගුවේ. යහපත් මිදිවත්තක් හැදුවා. ඒකෙන් හොඳ මුද්‍රික ඵල හටගන්නතුරු බලාගෙන හිටියා. ඒකෙන් හොඳ මුද්‍රික ඵල හටගන්න මට කරන්න පුළුවන් සියලු දේවල් කළා. දැන් මීට අමතරව මම මොකද්ද මේ මිදිවත්තට කරන්න කියලා කියන්නේ? හොඳම විදිහට මම මේක කොට නැගුවා. මුරකොටුවක් හැදුවා. වටේ වැටක් හැදුවා. හොඳම මුද්‍රික පැල ගෙනල්ලා හිටෙව්වා. හැබැයි ඒකෙන් හොඳ නැති ඵලදාවක් ලැබුණා. දැන් මොකද්ද කරන්නේ? එහෙම වුණා නම් මොකද්ද කරන්නේ? දැන් ඔයාලා හොඳ ඵලදාවක් ගන්න වගාවක් කරලා ඒකෙන් හොඳ ඵලදාවක් ආවේ නැත්තම් ඒකෙන් ආවේ තේරුමක් නැති ඵලයක් නම් ඔයාලා මොකද්ද කරන්නේ? ඔයාලට ඒ වෙනුවෙන් කරන්න තියෙන හැම දෙයක්ම කරලා වටේ වැටවල් ගහලා පොහොර දාලා වතුර දාලා ඒත් හොඳ ඵලදාවක් එන්නේ නැත්තම් ඔයාලා මොකද්ද කරන්නේ? ඒක තමයි මේ යෙසායා අහන්නේ. හරිද? යෙසායාගෙන් දෙවියන් වහන්සේ අහන නුඹ මොකද්ද එතකොට කරන්නේ? දැන් නුඹ මෙහෙම මිදිවත්තක් වැව්වා නම් ඒකෙන් හොඳ ඵලයක් ආවේ නැත්තම් මොකද්ද කරන්නේ? ඔයාලා මොකද්ද කරන්නේ? එහෙම තියෙන්න දෙනවද? නෑ. දෙවියන් වහන්සේ කියනවා
එවිටය මම එවැනි මිදිවත්තකට කරන්ට යන දේ නුඹලාට කියමි. 5 වෙනි පදේ ඉඳලා. මම එහි වැට පහත් කරන්නෙමි. වැට පහ කරන්නෙමි. එවිට ඒක පාගා දනු ලබන්නේය. එහි තාප්පය බිඳ දමන්නෙමි. එවිට එය මඩිනු ලබන්නේය. මම ඒක පාළුවට හරින්නෙමි. එහි අතු පාහිනු ලබන්නේවත් එය කොටනු ලබන්නේවත් නැත. නමුත් කටු ගස් සහ ගොකටු ගස් එහි හටගන්නවා ඇත. එහි වැසි නොවසින හැටියට වලාකුළු වලට අන කරන්නෙමි. මක් නිසාද සේනාවල ස්වාමින් වහන්සේගේ මිදිවත්ත නම් ඊශ්‍රායලයේ උන්වහන්සේගේ ප්‍රිය පැලෑටිය නම් යුදා මනුෂ්‍යය. උන්වහන්සේ යුක්තිය දකින්ට බලා සිටියසේක. නමුත් තිබුණේ අයුක්තියය. ධර්මිෂ්ඨකම දකින්ට බලා සිටියසේක. නමුත් තිබුණේ විලාපයය. මොකද්ද වෙලා තියෙන්නේ මේ ඊශ්‍රායල් ජාතියට වෙච්ච කතාව මේ විස්තර කරන්නේ. ඒකේ වැට කඩලා දානවා. ඉතින් මොකකටද එහෙම වැටක් තියාගෙන මේක රැකගෙන ඉඳලා වැඩක් නැහැ. එවිට ඒක පාගනවා. අනිත් කට්ටිය ඇවිල්ලා දැන් පාගනවටනේ වැටක් ගහලා තිබුණේ. සත්තු ඇවිල්ලා පාගනවා. හොරු පනින්න පුළුවන්. ඒවයින් බේර ගන්න වැටක් ගහලා තිබුණා. හැබැයි ඒකේ හොඳ ඵල දරන්න නැත්නම් දැන් මොකද කරන්නේ? වැට අයින් කරනවා. එහි තාප්පය බිඳ දමන්නෙමි. ඒ විට එය මඩිනු ලබන්නේය. තාප්ප ගහලා තියෙනවා නම් ඒ තාප්ප අයින් කරපු ගමන් වටපිටාවේ යන ඔක්කොම මොකද කරන්නේ? ඔය වත්තට පැනලා ඕකේ තියෙන පැල පොඩි කරලා පාගලා පුළුවන් නම් තියෙන ඒවා කඩාගෙන තාප්පයක් අයින් කරපු ගමන් වෙන දේ බලන්න. වැට අයින් කරපු ගමන් වෙන දේ. මම ඒක පාළුවට අරින්නෙමි. එහි අතු පාහිනු ලබන්නේවත් එය කොටනු ලබන්නේවත් නැත. ඒකේ දැන් හොඳ මුදිවත්තක් නම් ඒකේ අතු පාහිනෝ අවුරුදු දෙක කාලෙක අතු කපලා ආයි දලු දාන්න සලස්වලා ගහ වටේ කොටලා පෝර දාලා ඒ දේවල් ඔක්කොම කරනවා. හැබැයි ඒකේ හොඳ ඵලදාවක් එන්නේ නැත්තම් බලන් හිටියට මොකද කරන්නේ? ආයේ පෝර දා ඉන්නේ නැහැ. අතු කපලා නැවත දලු දාන්න සලස්වන්නේ නැහැ. නමුත් කටු සහ ගොකටු ගස් එහි හට ගන්නවා ඇත. මොකද වෙන්නේ? කටු සහ ගොකටු හට ගන්නවා. දැන් මිදිවත්තක දැන් ඕනම වත්තක තනකොළ හැදීගෙන එනවනම් කටු ගොකටු හැදීගෙන එනවනම් මොකද කරන්නේ? ඒවා ගලවලා දාලා ඒක පවිත්‍ර කරලා ස්වාමියා විසින් ඒක රැක ගන්නවා. තේරුණාද? හැබැයි ඒකෙන් හොඳ ඵලදාවක් එන්නේ නැත්නම් ඒ ස්වාමියාට ඒකෙන් වැඩක් නැහැ. ඉතින් කටු ගොකටු හැදෙන්න දීලා වල් පැලෑටි හැදෙන්න දීලා එයා ඉතින් පැත්තරවල බලන් ඉන්නවා. මොකටද මේක දැන් වල් පැලෑටි ගැලෙවුවා කියලා හොඳ ඵලදාවක් තියෙන ගහෙන් එන්නෙත් නැත්තම් වැඩක් නැහැනේ. තේරුණාද? ඒ වගේම එහි වැසි නොවසින හැටියට වලාකුළු වලට අන කරන්නෙමි. ඒකට වතුර දාන්නෙවත් ආයු ඇස්සෙන්න අවශ්‍යතාවයක්වත් නැහැ. මොකටද එහෙම එකක් වෙලා? වතුර දාලා වැඩක් නැහැ. වැඩක් නැති ඵලවලට. තේරුණාද? දැන් මෙන්න මේ දේවල් ටික ඊශ්‍රායල් ජාතියට වෙන්න යනවා කියලා කිව්වා. මේ කියපු දේවල් ටික එලෙසම ඊශ්‍රායල් ජාතියට සිදු වුණා. ඒකේ තාප්ප බිඳ වැටුණා. වැටවල් අයින් කරාම මොකද උනේ? සතුරු ජාතීන් ඇවිල්ලා ඊශ්‍රායලට නිකන් ගහලා ගියා. ඒ වෙනකන් ඊශ්‍රායලයට ගහන්න පුළුවන් වුණාද? බබිලෝනියට, පර්සියාවට එහෙම ඇවිල්ලා ගහලා යන්න පුළුවන් වුණාද හිතිච්ච ගමන්? ඊට කලින් බෑ. ඇයි? එතන මොකද්ද තිබිලා තියෙන්නේ? වැටක් තිබිලා තියෙනවා. ආත්මික රැකවරණයක් දෙවියන් වහන්සේ දීලා තියෙනවා. දැන් මේක අද ඔබට අදාළයි. ඒ වගේම මේ සියලු කිතුණු සභාවන් වලට මේක අදාළයි. අපිට රැකවරණයක් දෙවියන් වහන්සේ තියලා තියෙනවා. වැටවල් ගහලා තියෙනවා. තාප්ප. හැබැයි අපෙන් හොඳ ඵලයක් උපදින්න නැත්නම් මොකද වෙන්නේ? ඒ තාප්ප අයින් කරනවා. වැටවල් අයින් කරනු ලබනවා. ඒ වගේම ඒක පාළුවට යනවා. කටු ගොකටු හට ගන්නවා. දැන් ක්‍රිස්තියානි සභාවට මේ දේ සිදු වෙනවා. ඉතින් ඒක නිසා වැරදි ධර්ම ඇතුල් වෙනවා සභාවට. ඒක බොරු දිවැසිවරු, බොරු සේවකයෝ මේගොල්ලෝ ඇතුල් වෙනවා. හැබැයි මේ ඉන්න
දෙවියන් වහන්සේගේ ජාතිය දෙවියන් වහන්සේ කියපු දේ අහලා වැඩ කරපු කාලේ ඊශ්‍රායලට බොරු දිවසිවරු ආවද? එහෙම ආවද? යොෂුවලගේ කාලේ, දාවිත්ලගේ කාලේ බොරු දිවසිවරු කියලා බොරු ගුරුවරු කියලා කට්ටියක් හිටියේ නැහැ. තේරෙනවද? බොරුකාරයෝ නිකන් වංචාවට වැඩ කරන අය හිටියේ නැහැ. ඒගොල්ලෝ මෝසස්ලගේ කාලේ බලන්න. ඒවා එවෙලෙම අයින් කළා. අර කෝරා කියලා කෙනෙක් කැරලි ගහනවා මෝසස්ට විරුද්ධව. මෝසස් කියපු දේ අහන්න නැතුව කෝරා කියලා පූජකෙක් සහ තව කීප දෙනෙක් එකතු වෙලා කියනවා නෑ අපිට ඔය ක්‍රමේ හරියන්නේ නෑ. අපි මෙහෙමයි කැමති කියලා කැරල්ලක් ගහනකොට මොකක්ද උනේ? මෝසස්ට විරුද්ධව කතා කරනකොටම ඒකේ විස්තර කරන ගණන් කතාව මොකද කියන්නේ? පොළව පැලිලා ඔවුන්ව පාතාලයට ඇදගෙන ගියා. කටු ගොකටු වලට මේ පූදින්න ඉඩ දුන්නේ නැහැ. ඒ වෙලෙම අයින් කළා. බොරු දේව වචන, බොරු බයිබල් අධ්‍යයන තේරෙනවද? බොරු මේ අනාවැකි ඕවා සභාවට ඉන්න ඉඩ දුන්නේ නැහැ. එනකොටම අයින් කළා. කටු ගොකටු හැදෙන්න දුන්නේ නැහැ. ඒක කවුද කළේ? හැදෙන්න දෙන්න තු රැකගත්තේ කවුද? කෙතේ ඒකේ මිදිවත්තේ ස්වාමියා කරන දේ මේ කියන්නේ. නිසි කාලේ වැස්සාවා. ඒ කියන්නේ පැල සාරවත් වෙන්න අවශ්‍ය කරන පොහොර ඒක වටේ කොටලා පොර දැම්මා. වතුර වැටුණා. සැපයීම දෙවියන් වහන්සේගේ සැපයීම හොඳින් තිබුණා. හැබැයි ඒ ඔක්කොම නැති වුණා. ඇයි? මිනිස්සුන්ගෙන් ඒ හොඳ ඵල හට ගන්න නැති වෙනකොට. දැන් ක්‍රිස්තියානි සභාවට මේක සිදු වෙලා තියෙනවා. අද ක්‍රිස්තියානි සභාවේ වැරදි ධර්ම ගොඩාක් තියෙනවා. මොනවද? කටු සහ ගොකටු මේ මිදිවත්තේ හැදිලා. දැන් අපි ඒ කටු ගොකටු ගලවන්න ගියොත් හරියයිද? අපිට පේන ඔය වැරදි ධර්ම, වැරදි මාර්ග, බොරුකාරයෝ ගොඩක් ඉන්නවා. හැබැයි ඒවා අපි ගලවන්න ගියාට එච්චර තේරුමක් වෙන්නේ නැහැ. ඇයි? ඒවා කවුද ගලවන්න ඕන? ඒ හරිනම් කෙතේ ස්වාමියා මේ කරන්න ඕන වැඩක්. හැබැයි උන්වහන්සේ එහෙම කරන්නේ නැහැ. ඇයි? අපේ ඵල හොඳ නැහැ. අපේ ඵල හොඳ වුණා නම් දෙවියන් වහන්සේගේ සෙනග උන්වහන්සේ කියපු පාරේ යනවා නම් එහෙනම් වැරදි දේවල් වලට හට ගන්න දීලා මේ අපි ගිහිල්ලා මේ පොර බදලා ඒවත් එක්ක සටන් කරලා සතුරොත් එක්ක හැප්පෙන්න දෙයක් නැහැ. අපි කටුගොකටු ගලව ඉන්න දෙයක් නැහැ. අපි මේ සැපීම දෙන්න කියලා යාඥා කර ඉන්න දෙයක් නැහැ. නිසි කාලේ වැස්ස එව්වා මේ මිදිවත්තට. අපි පොර දාන්න කියලා මේ අමුතුවෙන් යාඥා කරලා උද්ඝෝෂණ කරන්න දෙයක් නැහැ. පොර දමනු ලැබුවා. ඒවා කවුද කරන්නේ? දැන් වත්තක් තිබුණොත් ඒ වත්තේ දැන් මේ කෙසෙල් වතු තියෙනවා. එක තව වතු තියෙනවා. මේ මිදි වතු. මේ හැම දෙයකම ඒ ගස්වැල් කතා කරලා ඉල්ලනවද ස්වාමියාගෙන් මේ අපිට වතුර දාන්න මේකයි අපි වටේ කොටලා පොර දාන්න කියලා ඉල්ල ඉන්නවද? නෑ. ඒකෙන් හොඳ ඵලදාවක් එනවා දැක්කම මේක ස්වාමියාට අයිති වැඩක්. අපි කී ඉන්න දෙයක් නෑනේ මෙතන. හැබැයි ස්වාමියා ඒව කරන්නේ නැත්තේ ඇයි? ස්වාමියා ඒව කරන්නේ නැත්තම් අපි කොච්චර යාඥා කළත් අපි කොච්චර දැඟලුවත් වැඩක් තියනවද? අපි ඉල්ලනවා සභාවෙන් වැරදි ගැන්වීම අයින් කරන්න කියලා යාඥා කරයි. අපි සභාවට යහපත් කාලයක් උදා කළ දෙන්න කියලා යාඥා කරයි. මේ සුභාරංචි සේවාවන් ගෙන යන්න සුදුසු කාලයක් ලබා දෙන්න සභාවේ තියෙන එක ප්‍රශ්න ගැන සැපයීම් ඉල්ලලා යාඥා කරයි. සභාවට විවිධ වැරදි අය ඇවිල්ලා ඉන්නවා. ඒවා ඒ වැරදි ධර්ම ඇවිල්ලා ඉන්නවා. ඒ දේවල් අයින් කරන්න කියලා අපි ඉල්ල හිටියට වැඩක් නැහැ. ඇයි? අද ක්‍රිස්තියානියට වෙලා තියෙන්නේ මේ අවබෝධයක් නොමැතිව ඔවුන් මේ ගොඩාක් දේවල් ගැන යාඥා කරනවා. යාඥා කරනක නෙමේ වැඩේ. ඇයි මිදිවත්තේ ස්වාමියා පැලවලට වතුර දාන්නේ නැත්තේ? ඇයි මිදිවත්තේ ස්වාමියා වටේ කොටලා පොර දාන්නේ නැත්තේ? ඇයි මිදිවත්තේ ස්වාමියා කටු ගොකටු හට ගන්නකම් බලන් ඉන්නේ?
මොකද්ද හේතුව? මිදිවත්තෙන් යහපත් ඵලදාවක් ඇවිල්ලා නැහැ. ඒ නිසා ඒවා අතහැරලා දාලා තියෙනවා. ඒවයි වැටවල් කඩලා. එදා ඊශ්‍රායල් ජාතිය විනාශයට යන්න කලින්, වහල් වෙන්න කලින් මේ දේවල් ඊශ්‍රායල් ජාතියට යෙසායා ගිහිල්ලා කිව්වා. ඒගොල්ලෝ මොකද්ද කිව්වේ? පිළිගත්තද? යෙසායා පිළිගත්තද? දැන් අද බයිබලේ අද ඒගොල්ලෝ යෙසායා පොතේ යාළගේ ටෝරා එකේ තියෙනවා. අනාගත වක්තෘ පොත්වල එයාලට ඒක තියෙනවා. ඊශ්‍රායලේ පිළිගන්නව යෙසායාව අද පිළිගන්නවා. හැබැයි මේක කියන දවසේ පිළිගත්තද? කවුරුවත් ගණන් ගත්තේ නැහැනේ. ඒගොල්ලෝ මොකද්ද කිව්වේ? එහෙම සතුරන්ගෙන් අපිට ප්‍රශ්න වෙන්නේ නැහැ. ඔයා ඔය කියන වගේ වැටවල් කැඩිලා මේ සතුරු ඇවිල්ලා අපිට ගහන්න එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඇයි? අපිත් එක්ක කවුද ඉන්නේ? අපිත් එක්ක දෙවියන් වහන්සේ ඉන්නවා. අපිට දෙවියන් වහන්සේගේ සැපයීම තියෙනවා. ඒ නිසා ඔයා ඔය කියන විදිහට මේ වැස්ස නැති වෙලා අපේ මිනිස්සුන්ට සැපයීම නැති වෙන ආහාර කෑම බීම අනිත් දේවල් හිඟ වෙන කාලේ එන්න විදියක් නැහැ. අපේ සැපයුම් කරු කවුද? ඒ බලන්න අපේ ගෙවල් වලත් ගහලා තියෙන්නේ අපේ සැපයුම් කරු ස්වාමින් වහන්සේ කියලා අපි ගහලා තියෙන්නේ. ඒ නිසා මේ යෙසායා නිකවා මේ පිස්සු කෙලින් නැතුව ඔයා ගිහිල්ලා ඔයා ඕන දෙයක් කරගන්න අපි ඕක පිළිගන්නේ නැහැ කියලා ඒගොල්ලෝ කිව්වා. ඔයා දන්නේ නැද්ද අපේ මේ යෙරුසලමේ මැද තමයි දෙවියන් වහන්සේගේ මාලිගාව තියෙන්නේ. දේව මාලිගාව ඔහොම තියෙද්දි අපිට ඔය කියන එක වෙයිද? ඔයා කියන මේ වැටවල් කැඩෙනවලු, කටුගකොටු හැදෙනවලු. එහෙම කටුගකොටු හැදෙන්න විදියක් නැහැ. දේව මාලිගාවේ මහිමය තිබුණා අපේ. එහෙම තමයි කිව්වේ. අපිට දෙවියන් වහන්සේ ගැන ඇදහිල්ලක් තියෙනවා කියලා කිව්වා. දෙවියන් වහන්සේ අපිව වහල් කමෙන් ගලවගත්ත අපිට දෙවියන් වහන්සේ තුල ගැලවීම තියෙනවා කියලා කිව්වා. දැන් මේකම තමයි අද කිතුණු සභාවත් කී ඉන්නේ. මේක නෙමෙයිද කියන්නේ? මේ උදාහරණයක් දුන්නේ. ඒ උදාහරණය දිහා බලන්න නැතුව අද ක්‍රිස්තියානි සභාව වෙනම මොකද්ද ගැලවීමක් ඇදහිල්ලක් ගැන කී ඉන්නවා. අපි ඇදහිල්ල තිබුණා කියලා ජේසුස් වහන්සේව අදහගෙන හිටියා කියලා මේ ඔක්කොම ගැලවිලා දැන් ස්වර්ගයට යනවද? මේ එහෙම වෙන්නේ. එදා ඊශ්‍රායල් ජාතිය දෙවියන් වහන්සේව අදහගෙන නෙමෙයිද හිටියේ? අදහගෙන හිටියේ. ඔවුන්ගේ දේව මාලිගාව තිබුණා. දැන් ක්‍රිස්තියානියගේ පල්ලි තියෙනවා. ඔවුන් සබත් රකින්න. ඒ ගොඩක් දේවල් කරලා එදා ඊශ්‍රායල් ජාතියත් සබත් පැවැත්තුවා, පඳුරු දැම්මා, හොරණෑ ගැහුවා, নমස්කාර පූජාවන් ඔක්කොම කළා. දැන් අද ක්‍රිස්තියානියට කිව්වොත් කියයි අපි සබතට යනෝනේ, අපි ඔක්කොම කරනවා. අපි මේ පූජාවන් ගේනවා, අපි දසයෙන් කොටස් දානවා. අපි මේ හැම දෙයක්ම කරනවා කියලා ඊශ්‍රායල් ජාතිය කියයි. මේ කිතුණුව කියයි. අපිට දැන් ජේසුස් වහන්සේගෙන් කරුණාව ලැබිලා තියෙනවා. ඒ නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා කියයි. අපිට ගැලවීම ලැබිලා තියෙන්නේ. ඒ නිසා ජේසුස් වහන්සේගේ නාමය කෙරෙහි අදහා ගන්නා ලද කිසිවෙක් වැටෙන්නේ නැහැ කියලා කියයි. එහෙම කියන්නේ නැද්ද අද කිතුණුව? අද ක්‍රිස්තියානි ඔක්කොම ඒ දේ තමයි කිය ඉන්නේ. අපිට දැන් පව්කමාව තියෙනවා. අපිට ගැලවීම තියෙනවා. අපිට ජේසුස් වහන්සේ උන්වහන්සේගේ ලේ වලින් අපිට මිදීම දීලා තියෙනවා. අපිට පුළුවන් ලේ වලින් වැහිලා ආරක්ෂා වෙන්න. දැන් දෙවියන් වහන්සේගේ විනිශ්චය අපිට එන්නේ නැහැ. එහෙම තමයි කිතුණුව කියන්නේ. ඒ තැනට අද ඇවිල්ලා. ඔය ටිකම තමයි මේ ඊශ්‍රායල් ජාතියත් කිව්වේ. මේ බලන්න මේක ඔවුනුත් ගැලවීම ලැබුවා. හරිද? ඔවුන් කරපු යහපතක් නිසා නෙමෙයි ගැලවුනේ. ඒ වගේම ඔබත් ගැලවිලින්නේ ඔබ කරපු යහපතක් නිසා නෙමෙයි, ජේසුස් වහන්සේ කෙරෙහි අදහපු නිසා. එදා දෙවියන් වහන්සේ කියපු දෙයට අහුම්කන් දීලා මිසරෙන් ආපු නිසා වුන් ගැලවුණා. අද ක්‍රිස්තියානි සෙනගත් මේ දේම කියමින් ඉන්නවා. ඒ වුණාට අද සභාවට දෙවියන් වහන්සේ මොකද්ද කියන්නේ? සභාවට වගේම ඔබ සියලු දෙනාගේ පෞද්ගලික ජීවිතවලට දෙවියන් වහන්සේ මේ තුලින් මොකද්ද කියන්නේ? ඔයා ක්‍රිස්තියානි වෙන්න පුළුවන්. ඔයා ජේසුස් වහන්සේව අදහගෙන ඉන්නවා වෙන්න පුළුවන්. ඔයා ලේවලින් වැහිලා වෙන්න පුළුවන්. දැන් අද ආවේ උදේ. ලේවලිනුත් වැහුණා වෙන්න පුළුවන්. ඔයා බයිබල් පද මේ බිත්තිවල ගහලා තියෙන්න පුළුවන්. සේවය කරනවා වෙන්න පුළුවන්. පඳුරු දැම්ම වෙන්න පුළුවන්. ඔයා සබත් පැවැත්තුවා වෙන්න පුළුවන්.
ඔයා ක්‍රිස්තියානි වුණා කියලා එහෙම ඔයාට අමුතු ගැලවීමක් ආරක්ෂා වෙන්නේ නැති බව තමයි මේ යෙසායා එදා ඊශ්‍රායල් ජාතියට කියපු දේ තමයි අද අපිට කියන්න තියෙන්නේ. තේරුණාද? එහෙම වුණාම මොකද්ද වෙන්නේ? දෙවියන් වහන්සේ ඔවුන්ගේ යාඥාවන් වලට ඇහුම්කන් දෙන්නේ නැති කාලයක් එනවා. දෙවියන් වහන්සේ ඔවුන් කියන දෙයට සවන් දෙන්නේ නැති දවසක් පැමිණෙනවා. ඒ කාලය එදා ඊශ්‍රායල් ජාතියට ආවා. ඔවුන් දන ගහගෙන යාඥා කළා සමහර දේවල් ගැන. හැබැයි ඔවුන්ට පිළිතුරක් ආවේ නැහැ. හරිද? ඉතින් යාඥාවට පිළිතුරක් ආවේ නැතත් ඔවුන් යාඥා කළා. ඇයි? යාඥා කරන්න කියලා තියෙන්නේ. ඉතින් අපි යාඥා කරනවා කියලා කරා. හරිද? ඉල්ලපු දේවල් සිදු වෙන්නේ නැති බව දැකත් ඒගොල්ලෝ දිගටම යාඥා කළා. පුරුදු විදිහට. රට ගැන යාඥා කළා. සභාව ගැන යාඥා කළා. එක එක මිනිස්සු ගැන යාඥා කළා. හැබැයි ඒ ඉල්ලපු එකක්වත් වෙලා නැහැ මෙච්චර කාලයකට කියලා පේන්න තියෙනවා. ඒ වුණාට යාලා ඉතින් යාඥා කළා. අපි ක්‍රිස්තියානියා හැටියට ඉතින් යාඥා කරන්න තු වෙන මොකක් කරන්නද? ක්‍රිස්තියානිනේ යාඥා කරමු කියලා කරා. අපි පූජා පවත්වමු, සේවාවන් කරමු, සභා ගොඩනගමු, සේවය කරමු කියලා ඒගොල්ලෝ ඔක්කොම කළා. හැබැයි මේ කරන දෙයකින් අපිට ගැලවීම ආරක්ෂා වෙන්නේ නැහැ. පැහැදිලිද? අපි දෙවියන් වහන්සේ ඉදිරියේ අවංක නැත්තම් දෙවියන් වහන්සේ කියපු දේවල් වලට ඇහුම්කන් දීලා දෙවියන් වහන්සේ කියපු දේ නෙමෙයි නම් කරලා තියෙන්නේ. සභාවක් විදිහට සහ ඔබේ පෞද්ගලික ජීවිතවල දෙවියන් වහන්සේ කියපු දේ නෙමෙයි නම් ඔයා කරලා තියෙන්නේ. එහෙනම් ඔයා කොච්චර ක්‍රිස්තියානි වුණත් ඒකෙන් ඔයාට අමුතු ගැලවීමක් එන්නේ නැහැ. ක්‍රිස්තියානිකම අද ඔක්කොටම වැස්මක් විදිහට ඒගොල්ලෝ දාගෙන ඉන්නවා. ජේසුස් වහන්සේගේ ලේ මතක් කරාම තමන්ගේ ඔක්කොම වැරදි වැහි කියලා හිතන් ඉන්නවා. එහෙම වෙනවද? ජේසුස් වහන්සේගේ ලේ වලින් පවිත්‍ර වෙච්ච සභා 7ක් ගැන එලිදරව් පොතේ කියනවා. එලිදරව් පොතේ සභා 7කට ලිපි ලියනවා. එලිදරව් පොතේ බලන්න. දෙවනි පරිච්ඡේදයේ ඉඳලා සභා 7කට ලිපි ලියනවා. මේ සභා 7 මොනවද? ජේසුස් වහන්සේ අදාහගත්ත සභා නෙමෙයිද මේ? මේ ජේසුස් වහන්සේගේ ලේ වලින් පවිත්‍රකම ලබාගත් සභාවක් නෙමෙයිද? මේ ඔක්කොම ජේසුස් වහන්සේව අදාහගෙන ලේ වලින් පවිත්‍ර වෙලා පංගුකාරකම් පවත්වලා සබත් පවත්වලා ඔක්කොම හිටපු කට්ටිය තමයි. සභා 7ට අනතුරු අඟවනවා. මේ එලිදරව් පොතේ අන්තිම කාලේ එන්න යන්නේ. නුඹලගේ සභාවේ මෙන්න තියෙන දුර්වලකම. මේක හදාගත්තේ නැත්තම් නුඹලා පශ්චාත්තාප වෙලා හරි මාර්ගයට ආවේ නැත්තම් විනාශය නුඹලගේ සභාවලට පැමිණෙනවා. ඒ අතර හිටපු දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව වැඩ කරපු අයට දෙවියන් වහන්සේ කිව්වා හරි එහෙනම් නුඹලට ජය ගන්නාට ජීවන වෘක්ෂයෙන් කන්න හම්බ වෙනවා. කාටද හම්බෙන්නේ? ජේසුස් වහන්සේ අදාහ ගන්න තැනැත්තාටද? එහෙමද තියෙන්නේ? එලිදරව් 2:7 ආත්මයන් වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තේ අසාවා ජය ගන්නාට නම් දෙවියන් වහන්සේගේ පාරාදීසෙහි තිබෙන ජීවන වෘක්ෂයෙන් කන්නට දෙන්නෙමි. කාටද ආය ජීවන වෘක්ෂයෙන් කන්න පුළුවන්? ජය ගන්න කෙනාට. දෙවනි සභාව ස්මරණ කියන සභාවට ලියපු ලිපිය අන්තිමට විස්තර වෙන්නේ මොකක්ද? එලිදරව් 2:11 ආත්මයන් වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තේ අසාවා ජය ගන්නාට නම් දෙවනි මරණයෙන් අනතුරු නොවන්නේය. දෙවනි මරණයෙන් අනතුරු නොවන්නේ මරණය ගැන බය විය යුතු නොවන්නේ කවුද? ජය ගන්නා අය. පර්ගමම් කියන සභාවට ලියපු ලිපිය එලිදරව් 2:17 ආත්මයන් වහන්සේ සභාවට කියන දේ කන් ඇත්තේ අසාවා ජය ගන්නාට නම් සැඟවී තිබෙන මන්නා වලින් දෙන්නෙමි. ලබන්නා මිස වෙන කිසිවෙක් නොදන්නා අලුත් නාමයක් ලියා තිබෙන සුදු ගලක්ද ඔහුට දෙන්නෙමි.
තියාතිරා සභාවට ලියපු ලිපිය එළිදරව් 2:26 කෙලවර දක්වා මාගේ ක්‍රියා පවත්වන්නා වූ තැනැත්තාට නම් මාගේ පියාණන් වහන්සේගෙන් මා ලැබූ ලෙස ජාතීන් කෙරෙහි බලය දෙන්නෙමි. කුම්භකාරයාගේ භාජන සුණු විසුණු කරන්නාක් මෙන් ඔවුන් යදණ්ඩකින් ආණ්ඩු කරන්නේය. ඔහුට පහන් තාරකාව දෙන්නෙමි. ආත්මයන් වහන්සේ සභාවලට කියන දේ කන් නැත්තේ අසාවා. සර්දිස් සභාවට කියපු යවපු ලිපිය එළිදරව් 3 ඉඳලා ජයගන්නා නම් මෙසේ සුදු වස්ත්‍රයෙන් පළඳුණු ලැබේ. ඔහුගේ නම ජීවන පොතෙහි කිසිසේත් මකා නොහැර මාගේ පියාණන් වහන්සේද උන්වහන්සේගේ දූතයන් ඉදිරියෙහි ඔහුගේ නාමය පිළිගන්නෙමි. ආත්මයන් වහන්සේ සභාවට කියන දේ කන් නැත්තේ අසාවා. පිලදෙල්පියා සභාවට ලියපු ලිපිය එළිදරව් 3:12 ජයගන්නා මාගේ දෙවියන් වහන්සේගේ මාලිගාවෙහි කණුවක් කරන්නේ ඔහු තවත් එතනින් පිටත නොවන්නේය. මාගේ දෙවියන් වහන්සේගේ නාමයේද මාගේ දෙවියන් වහන්සේ කෙරෙන් ස්වර්ගයෙන් බසින අලුත් යෙරුසලම වන මාගේ දෙවියන් වහන්සේගේ නුවරේ නාමයේද මාගේම අලුත් නාමයේද ඔහු පිට ලියන්නෙමි. ආත්මයන් වහන්සේ සභාවට කියන දේ කන් ඇත්තේ අසාවා. මේ ලිපි 7 බලන්න. මේ ඔක්කොම සභාවන් ජේසුස් වහන්සේව අදහගෙන හිටපු ක්‍රිස්තියානි සභා. ජේසුස් වහන්සේගේ ලේ වලින් පවිත්‍රකම ලබාගත් සභා. ඒ වුණාට ඔවුන්ට මොකද්ද කියන්නේ? නුඹලා අතරේ පිරිසක් ඉන්නවා මේ ගැලවීමට ඇතුල් වෙන්නේ නැහැ. හැබැයි ජය ගන්න අය මං කියපු ක්‍රියාවන් අවසානයේ දක්වා නිසි ලෙස පවත්වලා ඒ මාර්ගයේ පැමිණි අයට ගැලවීම සම්පූර්ණ වෙනවා. ඔවුන්ට නැවත ජීවන වෘක්ෂයෙන් කන්නට දෙනවා. ඉතින් අපි හැම කෙනෙක්ටම දැන් මේක තමයි දෙවියන් වහන්සේ කියන්නේ අද. දැන් මේ ලිපියේ ලියලා තියෙන යෙරමියා 7 වෙනි පරිච්ඡේදයේ ඒකේ විස්තර වෙනවා. ඇයි එදා ඊශ්‍රායල් ජාතිය වහල්ුනේ වැටිලා ගියේ? ඔවුන් ස්වාමින් වහන්සේ දුන්න උපදෙස් අනුව නෙමෙයි ක්‍රියා කළේ. ඉතින් අදටත් එහෙම තමයි. හරිද? අදටත් අපි අපේ කැමැත්ත කරගෙන අපිට කැමති ආස කරන සුපුරුදු ජීවිතය ගත කරගෙන අපි ක්‍රිස්තියානි චාරිත්‍ර පැවැත්වුවා කියලා ගැලවෙන්නේ නැහැ. ජේසුස් වහන්සේගේ ලේ වලින් පවිත්‍ර වුණා කියලා එහෙම ගැලවෙන්නේ නැහැ. එහෙම කවුරු හරි ගැලවෙනවා කියලා හිතාගෙන ඉන්නවා නම් එයා මේ ඊශ්‍රායල් ජාතියෙන් දුන්න උදාහරණය කියවල නැති කෙනෙක්. එළිදරව් පොතේ සභා 7ට දුන්න අනතුරු ඇඟවීම ගැන තාම අවබෝධයක් නැහැ. ඉතින් එවැනි සභාවන් තාම තමන්ට ඕන මාර්ගවල ගිහිල්ලා දෙවියන් වහන්සේගේ රැකවරණය ලැබෙයි කියලා හිතනවා. අපේ පෞද්ගලික ජීවිතවලත් එහෙමයි. දෙවියන් වහන්සේ අපට දුන්න උපදෙස් අනුව නෙමෙයි නා අපි වැඩ කරලා තියෙන්නේ. එහෙනම් මොකද්ද වෙන්නේ? රැකවරණේ නැති වෙනවා. විපත්ති පැමිණෙනවා. ප්‍රශ්න එනවා. කොච්චර යාඥා කළත් ඒව හරියන්නේ නැහැ. යාඥාවෙන් ජය ගන්න එහෙම හැකියාවක් නැහැ. අපි දෙවියන් වහන්සේ කියපු දේ කඩ කරලා නම්. අපි කොච්චර ඇදහිල්ල තියනවා කියලා කිව්වත් දෙවියන් වහන්සේ කියපු මාර්ගය නැත්තම් අපිට එහෙම මේ අපේ ඇදහිල්ලෙන් මේ ඔක්කොම කරන්න පුළුවන් හැකියාවක් නැහැ. අපිට වඩා හොඳට ඇදහිල්ල තිබුණා ඊශ්‍රායල් ජාතියට. හැබැයි මේ ජාතිය වැටුණ විදිය තමයි මේ උදාහරණය තුල විස්තර වෙන්නේ ඊසාය පොතේ. තේරුණාද? ඒ නිසා ඔයාලා ඔක්කොම යාඥාවන්, පඬුරු පූජා සහ නමස්කාර සේවාවන් මේ ඔක්කොටම කලින් ඔයාලා බලන්න ඕන දේ තමයි දෙවියන් වහන්සේ කියපු දේ ඔයාලගේ ජීවිතවල ඔයාලා කරලාද නැද්ද? කරලා නැත්තම් දෙවියන් වහන්සේ කියපු මාර්ගයේ නෙමෙයි නං ඉන්නේ. එහෙනම් අපේ චාරිත්‍ර අපිව ගලවන්නේ නැහැ. හරිද? ජේසුස් වහන්සේගේ ලේන් ගැලවීම එහෙම එන්නේ නැහැ. ඉගෙනගත්ත වචනය පවත්වලා තියෙනවද කියලා අපි බලන්න අවශ්‍යයි. ඒ වගේම එක එක්කෙනාට දුන්න පෞද්ගලිකව දුන්න මඟ පෙන්වීම අනුව අපි ගමන් කරලා තියෙනවද කියලා බලන්න අවශ්‍යයි. එහෙම නැත්නම් විපත්ති, ප්‍රශ්න, කරදර අපේ ජීවිතවලට අනිවාර්යෙන් පැමිණෙනවා. සභාවන් වලට විනිශ්චය පැමිණෙනවා. එදා ඊශ්‍රායල් ජාතිය සතුරන්ගේ අතට දෙවියන් වහන්සේ පාවල දුන්නේ මොන වගේද? මේ ක්‍රිස්තියානි සභාවත් ස්වල්ප කලකින් ඔවුන් හැරෙන්නේ නැත්නම් දෙවියන් වහන්සේ වෙතට ඔවුන් සතුරගේ අතට ක්‍රිස්තියානි සභාව දෙවියන් වහන්සේ පාවල දෙන්නේ නැද්ද? මේක ජේසුස් වහන්සේගේ ලේ වලින් පවිත්‍ර කරපු සභාව නිසා දෙන එකක් නැද්ද?
දෙවියන් වහන්සේගේ අභිමුඛයේ තිබුණු දේවමාලිගාව වැටිලා යනකම් දෙවියන් වහන්සේ ඒක අතෑරලා හිටියා. ඇයි? හොඳ ඵල හට ගන්න නැත්නම් වැටවල් කඩලා දාලා ඒක අතහැරලා දාන්න ලබනවා. ඒක තවදුරටත් වැඩක් නැහැ. ඒ නිසා ක්‍රිස්තියානි සභාව සතුරාගේ අතටපත් වෙනවා. දැනටමත් ඒක වෙලා තියෙන්නේ. එදා බබිලෝනිය පර්සියාව ඇවිල්ලා ඊශ්‍රායලය වට කරලා අල්ලගත්තා. ඔවුන් ජයගත්තා. ඔවුන්ගේ පාලනය ඊශ්‍රායල් ජාතියට ගෙනාවා. බබිලෝනි පාලනය. බබිලෝනි රජතුමා ඇවිල්ලා ඒ පාලකයා ඇවිල්ලා ඊශ්‍රායල් ජනතාව තමන්ගේ අනසට නතු කරගත්තා. දැන් මොකද්ද වෙන්නේ? දැන් කවුද ක්‍රිස්තියානි සභාවේ සතුරා කවුද? දැන් ලෝකේ වෙන ජාතියක් ඇවිල්ලා ක්‍රිස්තියානි ජාතිය ආයි යට කරගන්නේ. දැන් අපිට තියෙන ආත්මික යුද්ධයක්. ඉතින් දැන් ක්‍රිස්තියානි සභාව හසු වෙන්න යන්නේ සහ දැනටමත් අසු වෙමින් පවතින්නේ කාගේ අතටද? සාතන්ගේ අතට. ක්‍රිස්තියානි සභාව බොහෝ ක්‍රිස්තියානි සභාවන් අද සාතන්ගේ අතටපත් වෙලා තියෙනවා. සභාවක ධර්මය ඉගැන්වීම වෙනස් වෙනවා කියන්නේ සෙල්ලම් දෙයක් නෙමෙයි. ඒ සභාවේ පාලන බලය සාතන්ගේ අතට ගිහිල්ලා. යම් තැනක බොරු ගුරුවරු, බොරු දිවැසිවරු හට ගන්නවා කියන්නේ ඒක සුළු දෙයක් නෙමෙයි. සභාවේ පාලනය සාතන්ගේ අතට ගිහිල්ලා. සතුරා ජය අරගෙන. තේරෙනවද? සතුරාගේ අනසක සභාව තුල නිදහස් වෙලා. යම් සභාවක දෙවියන් වහන්සේගේ අභිමුඛය ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන්නේ සෙල්ලම් දෙයක් නෙමෙයි. ඒ සභාව සතුරාගේ අතට පාවා දීලා. තේරෙනවද මේකේ තියෙන බරපතලකම වලට? තාම නැහැ. අපි ඉතින් සතුරාගේ යටතේ ඉඳගෙන අපි තාම අපිට අවශ්‍ය දේවල් වෙනුවෙන් අපි යාඥා කර ඉමු එහෙනම්. එදා ඊශ්‍රායල් ජාතිය වහල් කරගත්තා. බබිලෝනියෙන් ඇවිල්ලා. බබිලෝනියේ නෙබුකද්නේසර් කියන රජු. එයා ඇවිල්ලා තමන්ගේ පාලනයට ගත්තා ඊශ්‍රායලය. දැන් හිතන්නේ ක්‍රිස්තියානි සභාව තාම එහෙම සතුරාගේ පාලනයට ගිහිල්ලා නැහැ. අන්තක්‍රිස්තුස්ගේ කාලේ එද්දි තව ගොඩාක් පස්සේ තමයි ක්‍රිස්තියානි සභාව වහල්කමට යන්නේ කියලාද හිතෙන්නේ. ඒ කොහෙද බලගින්නේ? මේ පිටින් රජ කෙනෙක් ඇවිල්ලා ආයි වහල් කරගන්නේ. දැන් ආත්මික තලවල කිතුණු සභාව සාතන් කියන අපේ ආත්මික සතුරාගේ අතට වහල් වෙමින් පවතිනවා. මේ වෙනකොට ගොඩාක් ක්‍රිස්තියානි සභා සතුරාගේ වහල්කමට ගිහිල්ලා. ගොඩක් කිතුණුවන්ගේ ජීවිත සතුරාගේ වහල්කමට ගිහිල්ලා ඉවරයි. එතනින් එහාට ඒගොල්ලන්ට දෙවියන් වහන්සේගේ කැමැත්ත සැලැස්ම දෙවියන් වහන්සේ ගැන කාරණා එච්චරම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. සතුරා ජය අරගෙන. අද සුද්ධාත්මයන් වහන්සේ වලට මොකද්ද මේ කියන්නේ? ගොඩක් අයගේ පෞද්ගලික ජීවිත සතුරා විසින් යටත් කරගෙන බලය ලබලා. ගොඩක් කිතුණු සභාවන් සතුරා විසින් යටත් කරගෙන ඒ සභාවන් වල බලය සතුරාගේ අතට අරගෙන. ඉතින් අපි අනිත් දේවල් ගැන හිත ඉඳලා වැඩක් නැහැ. හරිද? අපි සභාවට එන ප්‍රශ්න, අපේ ජීවිතයට එන ප්‍රශ්න ගැන හිත යාඥා කර කලබල වෙවි ඉඳලා හරියන්නේ නැහැ. මේ දේවල් වෙනකොට අපි තේරුම් ගන්න ඕන එක දෙයක් තියෙනවා. වැටවල් කැඩිලා වතුර වැටෙන්නේ නැහැ නිසි කාලේ. අතු පාහිනු ලබන්නේ නැහැ. තාප්ප බිඳිලා එක අය ඇවිල්ලා මේකේ ජය අරගෙන යනවා. කටු ගොකටු හටගෙන අපේ ජීවිතවලත් වැරදි අදහස් ධර්ම හටගෙන එකින් එක. සභාවල් වලටත් වැරදි ධර්ම ඇතුල් වෙලා ඉවරයි. දැනටම ඇතුල් වෙලා ඉවරයි. දැන් ඔයාලා මේ සියලු දේවල් වලින් තේරුම් ගන්න ඕන දේ මොකක්ද? ක්‍රිස්තියානි සභාව සතුරාගේ බලය යටතට ගිහිල්ලා. ඉතින් මේක පිළිගන්න ගොඩක් අය කැමති නැහැ. අපිත් කැමති නැහැ මේක පිළිගන්න. අපිත් කැමති ක්‍රිස්තියානි සභාව දෙවියන් වහන්සේගේ පාලනය යටතේම තියෙනවා නම්. ඊශ්‍රායල් ජාතිය දෙවියන් වහන්සේගේ පාලනය යටතේ නැති වුණා යෙසායාගේ කාලේ.
දැන් ඔවුන්ගේ ස්වාමියා වුණේ බබිලෝනියේ නෙබුකද්නේසර්. දෙවියන් වහන්සේගේ පාලනය නැති වෙනවත් එක්කම දැන් කිතුණු සභාවේ කිතුණුවන්ගේ පුද්ගලික ජීවිතවල පාලකයා බවට පත් වෙන්නේ කවුද? සාතන්. සාතන් සභාවේ පාලකයා බවට පත් වෙනවා. සාතන් කිතුණුවන්ගේ පාලකයා බවට පත් වෙනවා. මේක ලේසි දෙයක් නෙමෙයි. තේරුණාද? ඔයාලා හොඳට කල්පනා කරලා බලන්න. ඔයාලා මේ දවස්වල අත්දකින්න දේවල්. ඒ වගේම සභාවක් විදිහට ක්‍රිස්තියානි සභාව මේ කාලේ යන ගමන් මාර්ගය. දැන් අපිට ක්‍රිස්තියානි සභාව ගැන ගොඩක් විවේචන, ක්‍රිස්තියානි සභාවේ වැරදි ගොඩක් පේනවා. ඒ වැරදි තියෙන බව ඔයාලටත් පේනවා. අපි වැරදි හදන්න යනවා, වැරදි පේන්න තියෙන ක්‍රිස්තියානි සභාවේ මේක වැරදි, මේ යන ක්‍රමය හොඳ නැහැ කියලා අපිට පේනවා. පේන ඔක්කොම පේනවා. හොඳට දැන් සභාවල තියෙන ප්‍රශ්න අපිට පේනවා. ඔයාලටත් පේනවා. ඔක්කොම පේනවා. හැබැයි අපි මේ ප්‍රශ්න ගැන කතා කර කර ඉන්නවා. ප්‍රශ්න ගැන සාකච්ඡා කරන මේ ප්‍රශ්න විසඳන්න උත්සාහයක් දරනවා. මෙහෙමයි මේ සභාවේ මේ ප්‍රශ්න තියෙනවා. මෙහෙමයි අද ක්‍රිස්තියානි සභාවේ වැරදි ධර්ම තියෙනවා. බොරු ඉගැන්වීම් තියෙනවා. මෙහෙමයි වෙලා තියෙන අද ක්‍රිස්තියානි සභාවට කියලා අපි කතා කරනවා. එහෙම ඒව කතා කර කර ඉන්නවට වඩා මෙතන තේරුම් ගන්න ඊට වඩා එහා ගියපු මහා දරුණු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මොකක්ද? සතුරා ජය අරගෙන ඉන්නවා. මිදිවත්ත ගැන උපමාව සිහි කරන්න. ඒකේ හොඳ ඵල ආවේ නැහැ. ඒ නිසා දෙවියන් වහන්සේකට පෝර දාන එක නැවැත්තුවා. කටුගොටු හට ගන්න ඉඩ ඇරලා නිකන් හිටියා. දැන් වැරදි ධර්ම කියන කටුගොටු ඇවිල්ලා. නිසි කාලෙට සැපයීමක්, නිසි කාලෙට වැස්ස වැටෙන්නේ නැහැ. මේ ඔක්කොම වෙලා අද විපත්තිය වෙතට සාතන් සභාව අරගෙන යමින් ඉන්නවා. ඔයාලගේ පෞද්ගලික ජීවිතත් දෙවියන් වහන්සේ කියපු මාර්ගෙ නෙමෙයි නම් තියෙන්නේ. සතුරා ඒ පෞද්ගලික ජීවිතවලත් ජය ගන්නවා. මං මේ කියපු දේ කී දෙනෙක්ට තේරෙනවද? කියන දේ තේරුණත් පිළිගන්න කැමතිද කී දෙනෙක්? පිළිගන්න එච්චර කැමැත්තක් නැහැ. එදා ඊශ්‍රායල් ජාතිය සතුරන්ගේ අතට පත් වුණා. අද කිතුණු සභාව සතුරන්ගේ අතට පත් වෙනවා. පත් වෙලා තියෙනවා. ඉතින් දෙවියන් වහන්සේට ඕන දේ නෙමෙයි සභාවේ වෙන්නේ. දෙවියන් වහන්සේගේ ආත්මය ක්‍රියා කරන්නේ නැහැ සභාවේ. දෙවියන් වහන්සේගේ සැලැස්ම වෙනුවට, දෙවියන් වහන්සේගේ කරුණාව, ප්‍රේමය ආදී සුද්ධාත්ම ඵල වෙනුවට කපටිකම, වංචාව, ආත්මාර්ථකාමීකම ආදී මානසික ඵල සභාවේ හට ගනිමින් තියෙනවා. ඒවා හටගත්තා. ඒ නිසා තමයි මේක දෙවියන් වහන්සේ සතුරට ඇවිල්ලා මේක පාගල දාන්න වැටවල් අයින් කරලා දැම්මේ. ක්‍රිස්තියානි සභාවන් වල මුල් ක්‍රිස්තියානි සභාව බලන්න. අද ඔබේ සභාව සංසන්දනය කරන්න. ක්‍රියාපොතේ මුල් සභාව බලන්න. ඒකේ මොනවද තිබුණු ඵල? සුද්ධාත්මයන් වහන්සේගේ ඊතා යහපත් ඵල. මිනිස්සු ගැන කල්පනා කළා, වැඩ කළා, තිබුණු දේ බෙදා හදාගත්තා. මිනිසුන්ට ප්‍රේමයෙන් යුක්තව දෙවියන් වහන්සේ ඉදිරියේ සුද්ධව දේව බයෙන් යුක්තව ඇසිරුණා. වංචාව තිබුණේ නැහැ සභාවේ. හැබැයි අද ක්‍රිස්තියානි සභාවේ වංචාව නැද්ද? අද ක්‍රිස්තියානි සභාව වංචාවෙන්, බොරුවෙන් වෙලාගෙන ඉවරයි. තේරුණාද? සභාව තුල වංචාව තියෙන්නේ. අපි දන්න සභාවේ ගොඩක් අය වංචාව තමයි කරන්න කියලා. බොරුව තමයි කරන්න කියලා දන්නවා. පහුගිය කාලේ දේශපාලඥයන් ගැන අපි කී හිටියේ. ඉතින් විහිළු කතා හැදුනා දේශපාලඥයන් ගැන. ඔය දේශපාලඥයෝ ඉතින් කොහොමත් බොරුව තමයි කරන්නේ. බොරු පොරොන්දු තමයි දෙන්නේ. දේශපාලඥයෝ ඉතින් කොහොමත් බොරු කියලා තමයි යන්නේ. උන් කොහොමත් හොර කරනවා. උන් කොහොමත් හොරුනේ ඉතින්. පාර්ලිමේන්තුවට යන්නේ කොහොමත් හොරු කියලා විහිළු කළා. ඒක විහිළුවක් බවට පත් වුණා ලංකාවේ. දැන් මේකම නෙමෙයිද ක්‍රිස්තියානි සභාව ගැනත් අපිට කියන්න තියෙන්නේ. ක්‍රිස්තියානි සභාවේ ඉතින් පාස්ටර්ස්ලා ඉතින් ඔය ඉතින් කොහොමත් ඕමනේ. එහෙම නෙමෙයිද අපිට කියන්න තියෙන්නේ.
ඒගොල්ලෝ කොහොමද ඉතින් බොරු කරනෝනේ? ඒගොල්ලෝ ඉතින් කොහොමද තමන්ගේ වාසියට ඉතින් තමන්ට පඳුර වැටෙන විදිහට තමයි වැඩ කරන්නේ. ඒක දැන් ක්‍රිස්තියානි සභාවත් එවැනි විහිළුවක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ක්‍රිස්තියානි සභාවේ ඉතින් කොහොමත් ඉතින් බලන්න නික ඇදහිලිවන්තයෝ කියන කතා. කොහොමත් ඉතින් මේ සභාවේ ඉතින් මේ පඳුරු වැඩිපුර දාන කෙනාටනේ මේ පාස්ටර් බලන්නේ. ඒක ඉතින් සාමාන්‍ය දෙයක්. කොහොමද ඒක සාමාන්‍ය දෙයක් උනේ? සභාව ඉතින් ඔය කියන හැටි එහෙම ප්‍රේමයක් නෑ. ඉතින් ඒක එක් අය කපා ගන්නවා, සභාව ඇතුලේ ඇන කොටා ගන්නවා, කේලම් කියා ගන්නවා, වලි දා ගන්නවා. ඒ සභාව ඇතුලේ ඉතින් එක එක ගැටුම් තියෙන ඕක ඉතින් සාමාන්‍ය දෙයක් නේ. ඒක කොහොමද සාමාන්‍ය දෙයක් උනේ? මොකද්ද වෙලා තියෙන්නේ එහෙනම්? වැටවල් අයින් කළා දෙවියන් වහන්සේ. සතුරාගේ අතට සභාව ගිහිල්ලා. බලන්න ඔයාලගේ සභාවන්. YouTube වලින් බලන අය ඔයාලගේ සභාවන් ගැන කල්පනා කරලා බලන්න. මොකද්ද තත්ත්වය? ඔයාලට ඔයාලගේ ක්‍රිස්තියානි සභාව ගැන මොකද්ද කියන්න තියෙන්නේ? ඔයාලගේ ක්‍රිස්තියානි ජීවිත දැන් කොහොමද? අවංකද? යුක්තිකරකද? සාධාරණද? එහෙම නැත්නම් වංචාව, බොරුව සහ අකීකරුකම ජීවිතවල බලය අල්ලගෙනද? ඒකෙන් ඔයාලා තේරුම් ගන්න එකම එක දෙයක් තියෙනවා. ඔබ අනිවාර්යෙන් මේක තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. සභාවේ පාලන බලය සතුරාගේ අතට ගිහිල්ලා තියෙනවා. ඉතින් ධර්ම වෙනස් වෙලා අපි තවදුරටත් දෙවියන් වහන්සේගෙන් අපේ කැමැත්තම අපි ඉල්ල යාඥා කර කර අපිට අවශ්‍ය දේ කර කර ඉන්නවා. එදා ඊශ්‍රායල් ජාතිය මෙහෙම වහල් වුණාට පස්සේ ඒ වහල්කම තේරුම් ගත්ත පිරිසක් හිටියා. ඒ තමයි දානියෙල් සහ ඔහුගේ මිත්‍රයෝ 3 දෙනෙක්. වහල්කමේ ඉඳගෙන මොකද්ද කළේ? දෙවියන් වහන්සේගේ කැමැත්ත කළා. ඉන් පසුව එස්රා, නෙහෙමියා ආදී අය ඒගොල්ලෝ වහල් වෙලා හිටියේ. වහල්කමේ ඉඳගෙන ඒගොල්ලෝ මොකද්ද කළේ? අපි නිදහස්, අපි වහල් නැහැ කිය හිටියේ නෑ. තව දුරටත් ඒ කට්ටිය පඬිත කතා කරේ නෑ. ඒගොල්ලෝ ඒ රජවරු මේ යටතේ ඉන්න බව තේරුම් ගත්තා. එයාලා තේරුම් ගත්තා එයාලා වහල් වෙලා කියලා. එයාලා වහල්කමේ ඉඳගෙන දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථා පවත්වන්නටත් දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්නටත් පටන් ගත්තා. ඔවුන් තුලින් තමයි නැවත ඊශ්‍රායල් ජාතිය වහල්කමෙන් මුදවන සැලැස්ම දෙවියන් වහන්සේ දියත් කළේ. තේරුණාද? බලන්න එදා දානියෙල්ලා හිටපු විදිය. වහල් ජාතියක් යටතේ, වහල් කරගත්ත රජ කෙනෙක් යටතේ, පාලකෙක් යටතේ ඉඳගෙන ඔහු දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉටු කළා. ඔහුට නමස්කාර කරන්න දෙවියන් වහන්සේගේ මාලිගාවක් තිබුණේ නැහැ. ඔහුට එදා වගේ දේව මාලිගාවේ පූජා ඔප්පු කරන්න හැටියක් තිබුණේ නැහැ. ඒ දේව මාලිගාවන් ඔක්කොම සතුරගේ අතට ගිහිල්ලා තිබුණා. හැබැයි ඒගොල්ලෝ සතුරු ජාතියක් මැද දෙවියන් වහන්සේගේ කැමැත්ත කළා. මේ කාලේ අපිට සිදු වෙලා තියෙන මෙන්න මේ දේ. සතුරගේ අතට මේ ඔක්කොම ගිහිල්ලා ඉවරයි. ආයි මේකේ අමුතුවේ යන්න දෙයක් නැහැ. දැන් අපි ඒ සතුරු පාලනය මැද ඉඳගෙන නැවත දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්නට පටන් ගන්න ඕන. අපේ වැරදි, අපේ පියවරුන්ගේ වැරදි, මේ සභාවන් වල තිබුණු වැරදි නිසා මේක දෙවියන් වහන්සේ අතහැරලා දාලා තියෙනවා. විනිශ්චය ආවා. දැන් අවසාන කාලයේ කෙලවරට ඇවිල්ලා තියෙන්නේ. එදා පාවුල්තුමා ලිව්වා නුඹලා ප්‍රවේශම් වෙන්න ඕන හොඳට. ඒ වුණාට ප්‍රවේශම් වුන්නේ නැහැ. හොඳ ඔලිව ගහේ අතු කපලා ඒක සතුරන්ගේ අතටපත් වෙන්න දෙවියන් වහන්සේ ඉඩ දුන්නා. නුඹලා වල් ඔලිව අතු. එහෙනම් නුඹලා ඊට වඩා පරිස්සම් වෙන්න ඕන. ඒ පාවුල්තුමා එදා කියපු අනාවැකිය අද වෙලා තියෙන්නේ. ආයි තව කවද්ද වෙන්නේ? තව අවුරුදු 1000ක් විතර ගිහිල්ලාද? තව අවුරුදු 1000ක් මේක යන්නේ නැහැ.
දැන් කෙලවරට ඇවිල්ලා තියෙන්නේ. එදා කියපු විදිහට වල්ලොලීව ගස්වලත් අතු කපලා අතු කැපුවා කියලා සභාව නැති වෙන්නේ නැහැ. සභාව තිබුණ තැන තියෙනවා. එදා ඊශ්‍රායල් ජාතිය ඒ රට තිබුච්ච තැන තිබුණා ඉතින්. ඒ වුණාට මිනිස්සු වහල් වුණා. ඒ රට පාලනය කරේ එදා රෝම ආණ්ඩුවෙන් පාලනය කරා ජේසුස් වහන්සේ ඉන්න කාලේ. තේරුණාද? ඊශ්‍රායලී කියන රට තිබුණා. ඒගොල්ලෝගේ දේවමාලිගාවක් තිබුණා. හැබැයි උඩින් ඉඳන් පාලනය කර කවුද? සීසර්. එයාගේ පාලකයෝ දාලා හිටියා. හෙරෝද් කියන පාලකයව දාලා හිටියා ඊශ්‍රායලේ ගැන බලන්න. තේරුණාද? රට තිබුණා. දේවමාලිගාවක් තිබුණා. ජේසුස් වහන්සේ ආපු කාලේ බලන්න. හැබැයි පාලනය කොහෙන්ද? රෝමෙන්. අන්න ඒ වගේ. ඉතින් අද පල්ලිය තියෙනවා. මේ තියෙන්නේ. ඔක්කොම තියෙනවා. සභාව තියෙනවා. ක්‍රිස්තියානි මිනිස්සුත් එනවා යනවා. ඉතින් සභාවල් ඔක්කොම තියෙන. ගොඩනැගිලි ඔක්කොම තියෙනවා. හැබැයි පාලනය කොහෙන්ද? පාලනය දෙවියන් වහන්සේගේ නොවන බව ඔබ හොඳින් තේරුම් ගන්න. එවැනි කාලයක ජේසුස් වහන්සේ මොකද්ද කළේ? ඒ පාලනයට විරුද්ධව වෙනම දෙයක් කර හිටියේ නෑ. ජේසුස් වහන්සේ තමන්ගේ ජීවිතෙන් දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථා හරියට පවත්වලා දෙවියන් වහන්සේගේ කැමැත්ත තමන්ගේ ජීවිතෙන් කරන්න පටන් ගත්තා. එදා දානියෙල් ඇතුළු ඔහු එක්ක හිටපු මිත්‍රයෝ ටික කළෙත් ඒ වැඩේම තමයි. සතුරු ජාතියකට වහල් වෙලා හැබැයි දෙවියන් වහන්සේගේ කැමැත්ත ඒක අස්සේ කළා. මේ ක්‍රිස්තියානි සභාව අද සතුරගේ අතට වහල් වෙලා. මේක පිළිගන්න අය පිළිගන්න නැති අය අපි නිදහස් අපි ගැලවුණා කිය ගැලවීම ගැන බලන් ඉන්නේ ඊද කියලා ගැලවීමක්. එදා යෙසායා පොතේ ඊශ්‍රායලට කියපු කතාව අද කිතුණු සභාවට දෙවියන් වහන්සේ කියනවා. නුඹලා ඉන්නේ සතුරන්ගේ අත් යටතේ. එදා ඊශ්‍රායලයත් සතුරන්ගේ අත් යටතට ගියා. බබිලෝනිය යටතට ගියා. රෝමේ යටතට ගියා. බබිලෝනිය යටතේ, පර්සියාව යටතේ දානියෙල්ලා නැවත දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්න පටන් ගත්තා. ජේසුස් වහන්සේ රෝමේ යටතේ දෙවියන් වහන්සේගේ කැමැත්ත කළා. අද මේ කිතුණු ජාතිය සතුරගේ අතට ගිහිල්ලා. හැබැයි අපි දැන් මෙතෙන් පටන් හෝ අපි එකිනෙක කෙනා හෝ දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්නට පටන් ගන්න අවශ්‍යයි. බලන්න දෙවියන් වහන්සේගේ සභාවට වෙච්ච දේ. බලන්න ඊශ්‍රායල් ජාතියට වෙච්ච දේ. දෙවියන් වහන්සේ කොච්චර ආසාවෙන්ද මේ ජාතිය ගොඩනැගුවේ. අන්තිමට වහල් වුණා. මේ සභාව දෙවියන් වහන්සේ කොච්චර හොඳට ගොඩනැගුවද? ජේසුස් වහන්සේ ඒක කොච්චර හොඳට පිහිටවනු ලැබුවද? මුල් ප්‍රේරිතවරුන් ක්‍රිස්තියානි සභාව කොච්චර හොඳට ගොඩනැගුවද? ක්‍රියාපොතේ සභාව කොයිතරම් යහපත් විදිහට ගොඩනැගුවද? හැබැයි අන්තිමට මොකක්ද උනේ? ඊශ්‍රායලයේ වහල් වුණා. අද ක්‍රිස්තියානි ජනතාව වහල් වෙලා. කතෝලික සභා වහල් වෙලා. මේක පිළිගන්න අය සිදුවුණු දේ ගැන පශ්චත්තාප වෙන්න. බලන්න දෙවියන් වහන්සේගේ ජාතියට වෙච්ච දේ. මේ අනාගත වක්තෘ පොත්වලින් පසුව විලාප ගී කියන පොත යෙරමියාගේ පොතෙන් පස්සේ එන්නේ ඇයි? මේ යෙරුසලමට වෙච්ච දේ මේකේ පාලන බලය වෙන පිරිසක් අතට ගියා. මේ යෙරුසලමේ පාලනය, යුදාවේ පාලනය, ඊශ්‍රායල් නගරවල පාලනය වෙන ජාතියක අන්‍ය රජ කෙනෙක් අතට ගියා. අන්න ඒක නිසා තමයි විලාප ගී යෙරමියාගේ පොතෙන් පස්සේ විලාප ගී කියලා පොතක් තියෙන දැකලා තියෙනවද මේකේ? ඇයි ඒ? ඔවුන් අඬා වැළපුණා. මේක තේරිච්ච අය මේ ජාතිය දෙවියන් වහන්සේගේ ජාතිය. දෙවියන් වහන්සේ මේකේ පාලකයා. ඒ වුණාට අද වෙන රජවරු ඇවිල්ලා මේක පාලනය කරනවා. ක්‍රිස්තියානි සභාවට අද මේක වෙලා තියෙන්නේ. මේක ඉහළ ආත්මික තලවලින් දෙවියන් වහන්සේගේ ආත්මයෙන් හසුරුවනු ලැබූ සභාව. හැබැයි මේ සභාව අද සාතන්ගේ අත් යටතට ගිහිල්ලා. අපි මේ මොහොතේ නැගී සිටීමින් ස්වාමින් වහන්සේ ඉදිරියේ පශ්චත්තාප වෙමු.
උන්වහන්සේගේ පාමුලට අපි දැන් ගමන් කරමු. ඔබගේ දිව්‍ය දෑතට බාර වෙනවා පියාණන් වහන්සේ. ඔබගේ සෙනගට සිදු වූ දෙය ඔබගේ ශුද්ධ ජාතිය වන ඊශ්‍රායලයට එදා සිදු වූ දේ කෙතරම් විපතක්ද සිදු වුණේ ස්වාමීනි. ඒ ජාතිය වහල් වුණා. එදා ඊශ්‍රායලට සිදු වුණු දෙය අද ක්‍රිස්තියානි සභාවට සිදු වෙලා තිබෙනවා. අපි ගොඩක් කල් අපිට ලැබුණු ගැලවීම ගැන උඩඟු කමින් කතා කරනවා. මේ පොළවේ සත්‍යතාවය ලැබිලා තියෙන්නේ ක්‍රිස්තියානියට. අපිට ජේසුස් වහන්සේගේ ලේ වලින් ගැලවීම තිබෙනවා. අපි ජේසුස් වහන්සේගේ කුරුස පූජාව කරන කොටගෙන දැන් ගැලවීම ලැබලා තියෙනවා කියලා අපි කොතරම් උඩඟු ලෙස කතා කරනවා. ඒ වුණාට එලෙසම කතා කරමු. එලෙසම තමන්ට ලැබුණු ගැලවීම ගැන ප්‍රීති වෙමින් ඒ ගැලවීම ගැන උඩඟුව හිටිය ජාතියක් ඊශ්‍රායල්. අපි ඒකෙන් ආදර්ශය ගන්න අවශ්‍යයි. ඒ ජාතියට වෙච්ච දේ. ඔවුන්ගේ නගර ඇදවැටුණා. ඔවුන් සතුරන්ගේ අතට පත් වුණා. අන්නේ ජාතික රජවරු ඇවිල්ලා ඊශ්‍රායලයේ පාලනය කරා. එලෙසම අද ක්‍රිස්තියානි සභාව සාතන්ගේ පාලන බලයට නතු වෙලා තිබෙනවා. මේ සභාවේ කටු ගොකටු සභාවේ වැරදි ධර්ම ඇවිල්ලා තියෙනවා. වැරදි ඉගැන්වීම් කොහොමද දෙවියන් වහන්සේගේ සභාවට ආවේ? අපි දැනන් හිටියා මේව ඇවිල්ලා තියෙන සභාවට. හැබැයි අපි කල්පනා කරලා බැලුවේ නෑ ඇයි ඒව ආවේ? ඇයි දෙවියන් වහන්සේ මිදිමත්තේ ඒ වල් පැලෑටි ගැලෙව්වේ නැත්තේ? කටුකොකටු අයින් කළේ නැත්තේ? ඒකට හේතුව එහි හොඳ ඵලදාවක් ආවේ නැහැ. එබැවින් සතුරට ඇවිල්ලා ජය ගන්න හැරියා. වැටවල් කඩා දමන්න ලැබුවා. දැන් දෙවියන් වහන්සේ දැඩි වේදනාවකින් මේ සභාව දෙස බලනවා. මගේ ජාතිය, මගේ සෙනග අකීකරු වෙලා ඔවුන් පත් වෙලා තිබෙන තැන, වැටිලා තිබෙන තැන. දෙවියන් වහන්සේ ඊශ්‍රායල් ජාතිය ගැන දුක් වුණා. එදා ජේසුස් වහන්සේ ඇවිල්ලා ඊශ්‍රායල් ජාතිය ගැන දුක් වුණා. මේ පියවරුන්ට පොරොන්දු කොහොමද මේ ඊශ්‍රායලය? ඔවුන් හරි එඬේරෙක් නැති බැටළුව වගේ හැම තැනම විසිරිලා. ඔවුන් අද රෝමය කියන අධිරාජ්‍යයේ පාලනයට නතු වෙලා මේක කොහොම තිබුණු රටක්? එදා දාවිත්ලා එක්සේසත් කරපු රට. සලමොන්ලගේ කාලේ ආසියාවේ ඉඳලා ආව මේක කොහොමද මෙච්චර ප්‍රඥාවක් කියලා බලන්න. ඒ බඳු රට අද සතුරගේ පාලනය යටතේ. ඔවුන්ට සිදුවුණු විපතක මහත්. ඔවුන් විලාප නැගුවා මේක තේරුම් ගත්ත අය. යෙරමියා විලාප නැගුවා. විලාප ගීවල ලියුනේ ඒ සතුරගේ අතට පත් වුණු ඊශ්‍රායල් ජාතිය ගැන විලාපය. කිතුණු සභාවට අද සිදු වෙලා තියෙන ඒකම නෙමෙයි. ඒ දේම අද කිතුණු ජාතියට සිදු වෙලා. කිතුණු ජනතාව මේ සභාව, මේ කතෝලික සභාව, මේ ක්‍රිස්තියානි සභාව සතුරගේ අතට ගිහිල්ලා නැද්ද? වැරදි ධර්ම, රූප පිළිම වලින් පිරුණු දේවස්ථාන, වැරදි නමස්කාර සහ වැරදි ඉගැන්වීම් වලින් පිරුණු සභාවන් මේවා කොහොමද දෙවියන් වහන්සේගේ ජාතියට ආවේ? සභාව තුලම එක එක සභා ගැන විරසකකම්, ભેද, එකේ සභාවක් අනිත් සභාවට විරුද්ධව වැඩ කරන මේ දේවල්, සභාව ඇතුලේ වංචාව, බොරුව, එක එක්කෙනාව පාගගෙන ගිහිල්ලා වැජඹෙන ඒ ක්‍රම, ආත්මාර්ථකාමීකම්, ඒ වගේම සභාව තුල විවිධ අපවිත්‍ර ක්‍රියා, මුදලට වහල් වුණු සභා, මේවා හැදුනේ කොහොමද? මේ ඵල නැගෙන කල නුඹලා වටහා ගනිල්ලා. මෙහි පාලකයා දෙවියන් වහන්සේ නොවේයි. නුඹලා වැඩි සිටි ජාතිය සතුරාගේ අතට ගිහිල්ලා තවදුරටත් දේව මාලිගාවට ඉහළින් මහිමේ ඇවිලෙන්නේ නැත. සතුරාගේ පාලනයට එදා ඊශ්‍රායල් දේව මාලිගාව ගියා.
පූජා තවදුරටත් පැවැත්වුණා. තාම පරිසයවරු සිටියා. ගුරුවරු තව හිටියා. පාලනය රෝමෙන්. අද කිතුණුවන්ට වෙලා තියෙන මේක නෙමෙයි. ඔවුන්ගේම පූජකවරු සිටී. බොරු දිවැසිවරුද සිටී. නමුත් ස්වාමීන්ගේ ආත්මය කොහිද? ඒ වෙනුවට සතුරාගේ ඵල සභාව වෙලාගෙන සුද්ධාත්ම ඵල අද සභාව තුල කොහෙද? නුඹලා තවදුරටත් නුඹලාගේ සභාවේ ස්වාමියා කවුරු කියා සිතා සිටින්නේද? කවුද පාලකයාද? නුඹේ ජීවිතේ පාලකයා කවුද? දෙවියන් වහන්සේද? සාතන්ද? නුඹේ සභාවේ පාලකයා කවුද? සභාවේ පාලකයා දෙවියන් වහන්සේ නම් කිතුණු සභාව මීට වඩා ගොඩක් වෙනස් සහෝදරයා සහෝදරියෝ. දෙවියන් වහන්සේ සභාවේ පාලකයා වෙලා හිටපු යුගයක් තිබුණා. ඒක ක්‍රියාපතේ ලියලා තිබුණා. බලන්න මේ සභාව කොච්චර බල සම්පන්නද. උන් යාඥා කරන කල පොළොව කම්පා ඇති වුණා. මේ අන්‍ය ජාතිකයන් ඉදිරියේ ඔබගේ බලය පෙන්වන්න අවසර දෙන්න කියලා යාඥා කරද්දී භූමි කම්පා ඇති වෙලා යාලේපේ වැසාවා. ප්‍රේරිතවරු ගිහිල්ලා අධික බලති හාස්කම් සිදු කළා. මිනිසුන්ගේ සදහ ගන්න බැරි ක්‍රියා සිදු වුණා. ගැලවීම ප්‍රකාශ කරු ලැබුණා. මේ ඔළුවේ කැක්කුමක් හොඳ කරලා ධන හිසේ වේදනාවක් සුව කළා කිව්වේ නෑ හාස්කම් කළා කියලා. මරණ නැගිටවනු ලැබුවා. ඇස් පනා පිට තොරුන් ඇවිදවනු ලැබුවා. වංචාකාරයන්ට සභාවේ ඉන්න අවස්ථාව තිබුණේ නෑ. අද සභාව ඇතුලේ අල්තාර ඉදිරියේ වංචාකාරය බොරුකාරයෝ ඇවිල්ලා බොරු කියලා යනවා. වංචා ක්‍රියා කරලා යනවා. කොහොමද විනිශ්චය? සභාව ඇතුලේ දඬුවම නැත්තේ? ඒ අතු පාහින්නේ නැත්තේ? මේ යෙසායාගේ පොතේ මොකද කිව්වේ? මේක හොඳ මිදිවත්තක් නම් ස්වාමියා අතු පාහින අලුත් දළු හැදෙන්න බොරු කරපු කට්ටිය හිටියොත් එතනින් වුන් පහවල යනවා. ඒක වුණා එදා ක්‍රියාපතේ සභාවේ. අනනිය සහ සප්පිරා පේත්‍රස්ගේ ඉදිරියට ඇවිල්ලා කිව්වා අපි අපේ ඉඩම් විකුණුවා මෙන්න සම්පූර්ණ මුදල කියලා. ඉඩමේ මිලෙන් භාගයක් තිබ්බා. පේත්‍රස් එවිට කියන්නේ එක ඉතා සුළු දෙයක් කියන්නේ මොකක්ද? සුද්ධාත්මයන් වහන්සේව රවටන්නට නුඹව පෙළඹුවේ කවුද? ඒ ඇසූ කෙනෙක් අනනියස් මැරිලා වැටුණා අල්තාරේ ඉදිරියේ. සුද්ධකම අල්තාරයේ මැදේ ඇවිලුණා. කොහේ බලය? කොහේ විනිශ්චය සභාවේ? බොරුකාරයෝ වැජබෙනු සභාවේ. වංචාකාරයෝ පිණුම් ගහන සභාවේ. එහෙම කොහොමද උනේ දෙවියන් වහන්සේගේ සභාවට? අනේනියට වෙච්ච දේ අහපු සප්පිරා එතනම මැරිලා වැටුණා. ඇයි? සුද්ධකම ඇවිලුණා සභාවේ. බොරු කියන්න බෑ සභාවේ. ඒ සභාවේ වංචාව බෑ. බොරුකාරයන්ට ඉන්න බෑ. අද නුඹට පව් කරලා ඇවිල්ලා සභාවේ දන ගහන්න පුළුවන්. අද පව් කරලා ඇවිල්ලා අල්තාරයේ දේශනා කරන්න පුළුවන්. අද නුඹට පව් කරලා ඇවිල්ලා ප්‍රේරිතවරයන් එක්ක කතා කරන්න පුළුවන්. එදා ප්‍රේරිතවරයන් එක්ක බොරු කරලා ඇවිල්ලා කතා කරන්න බෑ. මැරිලා වැටෙනවා සහෝදරයා සහෝදරිය. අද මේ අනුග්‍රහය කිය කොහෙද මේ සභාව ගෙහිලා තියෙන්නේ? එදා පව් කරලා ඇවිල්ලා රැට බීලා ඇවිල්ලා වෛශ්‍යාගම් කරලා ඇවිල්ලා රාත්‍රී භෝජනය ගන්න බෑ. එදා තමන්ට ඕන දේ කරලා ඇවිල්ලා රාත්‍රී භෝජනය ගත්තොත් පාවුල් මොකද්ද කිව්වේ?
පරිස්සම් වෙන්න. නුඹලා නින්දකට වැටෙනවා. නුඹලා ලෙඩ වෙනවා. මෙහෙම රාත්‍රී භෝජනය ගත්තොත් ඒ කියපු දේ සබාවේ වුණා. නුඹලා අතරින් ගොඩක් අය මැරෙන්නේ නිසි කාලේ නෙමෙයි. ඇයි? වැරදි දේ වැදහිලියක් ඇවිල්ලා රාත්‍රී භෝජනය ගත්තා. ඒ කියපු දේවල් එලෙසම ක්‍රියාපොතේ සිදු වුණා. බොරුකාරයන්ට වංචාවෙන් බොරු කරන්න බෑ සභාවේ. හැබැයි අද පුළුවන්. එදා ජේසුස් වහන්සේගේ කාලේ දේවමාලිගාව එහෙම සුද්ධකමක් තිබුණේ නැහැ. බොරු කරපු වංචාකාර පරිසරු අතිසුද්ධ ස්ථානෙට ගිහිල්ලා යසට එළියට ආවා. හැබැයි ඉස්සර යොෂුවගේ කාලේ දාවිද්ගේ කාලේ එහෙම අතිසුද්ධ ස්ථානෙට ගිහිල්ලා එන්න පුළුවන්ද? ආවද එහෙම? කකුලේ ලණුවක් ගැට ගහලා යවන්නේ. අපවිත්‍රකමක් තිබුණොත් අතිසුද්ධ ස්ථානේ මැරිලා වැටෙනවා. මරණය ගන්නවත් වෙන කෙනෙක් ඇතුළට යන්නේ නැහැ. කමෙන් ඇදලා ගන්න එළියට. එහෙම මහිමයක් තිබිච්ච දේව මාලිගාව හොරුන්ගේ ගුහාවක් බවට පත් වුණා. මිලමාරු කරන්නන්ගේ වෙළඳාම් පොළක් බවට පත් වුණා. වංචාකාරයන්ගේ තිත් පොළ බවට පත් වුණා. බොරුවට පඳුරු එකතු කරලා තමන්ගේ සැප ජීවිකාවන් ගත කරන අයගේ තිත් පොළක් බවට සභාව පත් වුණා. මිනිස්යන්ගේ වැරදි පෙන්නලා දෙන්නේ නැතුව පඳුර ගැන විතරක් කතා කරන බොරු ගුරුවරු පැමිණෙන තැනක් බවට සභාව ආවා. එදා එහෙම කරන්න බෑ. මෝසෙස් ඉදිරියේ කෝරා පොළව පැලී පාතාලට ගෙනියනු ලැබුවා. පේත්‍රස් ඉස්සරහා අනනියස් මැරිලා වැටුණා. පාවුල්තුමා ඉදිරියේ වංචාකාරයන් රාත්‍රී භෝජනය ගන්න ගිහිල්ලා ලෙඩ හැදුනා. විනිශ්චය සහ ආශිර්වාදය බලවත්ව එදා සභාවේ තිබුණා. අද සභාවේ විනිශ්චයක් නැහැ, ආශිර්වාදයක් නැහැ. එයි දෙවියන් වහන්සේ අතු පාහින්නෙත් නැහැ. මුල හාරලා පෝර දාන්නෙත් නැහැ. නිසි කලට වැස්සෙවන්නෙත් නැහැ. තාප්ප කැඩෙන්න ඉඩ දීලා කටුකකට නිකන් හැදෙනවා. ඒ දවස්වල ඒව හැදෙන්න ඉඩ දුන්නේ නැහැ. ස්වාමිනී අද අපට වෙලා තියෙන දේ ඔබගේ සෙනග අද සතුරට වහල් වුණා. එදා වහල් වුණු ජාතියක ජේසුස් වහන්සේ කළේ මොකක්ද? දානියෙල් කළේ මොකක්ද? දානියෙල්ගේ මිත්‍රයන් තුන්දෙනා කළේ මොකක්ද? වහල් වෙලා බව තේරුම් ගත්තා. ඔවුන් දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්න පටන් ගත්තා. එලෙස කරන්නට කැමති සියලු දෙනා ස්වාමින් වහන්සේ ඉදිරියේ පසුතැවිලි. දැන් ඔබගේ ජීවිත වලින් අනිත් අය මොන වංචාව කළත් ඔබ හරි දේ කරන්න පටන් ගන්න. ස්වාමින් වහන්සේගේ වචනය රකින්න පටන් ගන්න. ඔබට ප්‍රේරිතවරුන් සහ දෙවියන් වහන්සේගේ කැඳවීමලත් සේවකයන් දුන්න උපදෙස් රකින්න. ඒ අනුව ක්‍රියා කරන්න. ඔබට නමස්කාර වේවා ස්වාමින් වහන්සේ. හලෙලූයා 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 ස්වාමී. ඔබගේ පාමුලට එනවා ස්වාමින් වහන්සේ. ඔබගේ ගින්න අද සභාවේ නැහැ. ඔබගේ ඇවිලීම අද සභාවේ නැහැ. සභාවල සුද්ධාත්මයන් වහන්සේ ඇවිලෙන විදිහ අපි දැකලා තියෙනවා. ඒක අද වෙන්නේ නැහැ. සුද්ධාත්මයන් වහන්සේ මිනිස්යන්ව දීමනා වලින් පුරවන විදිහ අපි දැකලා තියෙනවා. ඒක අද වෙන්නේ නැහැ. ස්වාමීනි අපට සමාව මැනව. අපි ඔබගේ සභාව වහල් කළා. අපි අකීකරු වෙලා ඔබගේ සභාව වහල් කළා. සමාව මැනව ස්වාමීන් වහන්සේ. හවාලී හා කහතෙලෙ බෙලෙ 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 කෙලෙ හිතෙලෙ හා මනකලා හාතෙලෙ. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. හවාලී හාතෙලෙ බෙලෙ හා කහතෙලෙ බෙලෙ කෙලෙ හිතෙලෙ.
ඔබගේ පාමුලට එනවා ස්වාමීන් වහන්සේ. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. හමාරේ ආකාහාතේ ස්වාමිනී මේ සතුරන් මැදේ සිටින්නට කියලා දුන්න මැරෙන්න. සතුරු පාලනයක් මැදේ ඔබගේ සුද්ධ මාර්ග පිහිටවීමට අනුගමනය කිරීමට උදව් කරනවා. විතරම් තුර ගෙනාවේ සමිඳු අප හැරියම් ස්වාමීන් වහන්සේ ඔබගේ අතට බාර වෙනවා දෙවියන් වහන්සේ. ඔබ ඊශ්‍රායල් ජාතිය ගොඩනැගුවේ මේකට නෙමෙයි. ඔබ ඊශ්‍රායල් ජාතිය ගොඩනැගුවේ බබිලෝනියට වහල් වෙන්න. නෑ ස්වාමීනි. ඔබ ඊශ්‍රායලේ හැදෙන්නේ රෝමයේ කියන ඒ අනුවන සීසර්ගේ පාලනය යටතේ වහල් වෙන්න. ඔබ ඊශ්‍රායලේ ගොඩනැගුවේ සදාකාලික පොරොන්දු රාජ්‍යය පිහිටුවන්නේ. නැවත එන්න බැහැලා එන්න ඔබ සියොන් කන්ද වෙන් කරගත්තා. මේ ක්‍රිස්තියානි සභාවට ඔබ අත්තිවාරම් දැම්මේ. මෙහෙම මේ සාතන්ගේ අත්යටතට යන්නද මේ? එහෙම නෙමෙයි. යගදාවකින් මුළු පොළව පාලනය කරන බලය සභාවට දෙන්න. පොළොව විනිශ්චය කිරීමේ බලය සභාවට දෙන්න හිතාගෙන ඔබ මේ සභාව පිහිටුවේ. දෙවියන් වහන්සේගේ සුද්ධ සභාවට පොළොව විනිශ්චය කිරීමේ බලය ලැබෙනවා ඇත කියලා ඔබ කිව්වේ. මගේ මාර්ගය නෝනම් මා සමග නුඹ සිංහාසනවල ඉඳ ගන්නවා ඇත කියලා ඔබ ක්‍රිස්තියානි සභාවට එහෙමයි කිව්වේ. පොළවේ විනිශ්චයන් සභාවට දෙනු ලබන්නේ කියලා ඔබ කිව්වේ. මේම සතුරන්ගේ අතර වහල් වෙන්න නෙමෙයි ඔබ මේක ගොඩනැගුවේ. ඔබට නමස්කාර වේවා ස්වාමී. ඔබ කොච්චර බලාපොරොත්තු තියාගෙනද මේක හැදුවේ? මම මිසරෙන් මිදි පැලයක් ගෙනාවේ. ඒ සත්‍රීක ඉඩමක හිටෙන්නේ. ඒ වටකොට වැටවල් බැද තාප්පසාලා කටුක කොටු ඉවත් කර ශාස්ත්‍රීය ඵල නෙළනතුරු බලා සිටින්නේ. නමුත් එය නිසි ඵල දෙන්නේ නැත්නම් මම යට කල යුතු සියලු සත්කාර කර තිබේදී එම මිදිවත්ත නිසි ඵලදාව දෙන්නේ නැත්නම් මම කුමක් කළ යුතුදයි නුඹ මට කියාපන්න. මම එහි වැටවල් මිදින්නේ තාප්ප ඉවත් කරන්නේ තවදුරටත් අතු කපනු නොලබන්නේ. කටුක කොටු නෙලන්නේ නැත. හලෙලූයා ස්වාමීනි. අපි ඔබට අකීකරුණා. අපේ සභාවන් තම වාසියට වැඩ කරලා ඔබගේ සුද්ධ සභාව පාවලා දුන්නා අපි. ඔබගේ සභාව පාවලා දුන්නේ අපි. අපි මොනවද කළේ? අපි සැලකිල්ලක් නැතුව අපේ වාසියට අපිට ඕන අපේ මානසික ආශාවන් වලට වැඩ කළා. අපි ඔබගේ ව්‍යවස්ථාවන් සලකන්නේ නැතුව අනුග්‍රහයෙන් ගැලවෙයි කියලා හිතන් හිටියා. කපටි වංචාකාරී වැඩ කරලා ඔබ ආදරෙන් ගොඩනගපු සුද්ධ සභාව හොරුන්ගේ තිත්වලක් බවට පත් කළා. එහි තිබුණු භයානක මහිමය තේජස අපිම නැති කරගත්තා. එදා යෙරුසලමේ දේවමාලිගාව ඇද වැටුනේ යම්සේද මේ සභාව ඇද වැටෙනවා. නෙහෙමියා ඒ අසා හඬා වැළපුණේ කෙසේද? දෙවියන් වහන්සේට ප්‍රේම කරන්න මේ සුද්ධ සභාවට වෙන්න යන දේ අසා විලාප ගී කියනවා. අහෝ ඒ යෙරුසලමේ පවුරු පියවරුන් විසින් ගොඩනගපු සුද්ධ නුවරවල් ඇද වැටුණු හැටි. නෙහෙමියා නුවර ඇද වැටුණු බව අසා වැළපුණු හැටි සිහි කරා.
නුවර පවුණු ගිනිපත් වී ඇත. දේව මාලිගාවේ කිහිරි ලීයෙන් හැදූ දොරටුව ගිනිපත් වී ඇත. ගල් අතරට රත්රන් ඔබවා සාදන ලද දේව මාලිගාවේ ගලක් පිට ගලක් නැති ලෙස පිට වැටී ඇත. කිවිසුම් පෙට්ටිය සතුරන් අතර පත් වී ඇත. දෙවියන් වහන්සේට 12 මාසයේ සුද්ධ පූජාවන් සහිත සුවඳ දුම් උපුකල 12 මාසෙක නොවෙනිවි දැල්ලුණු පහන් එහි පිත්තල සතුරන් සොරාගෙන ඇත. සුද්ධ පූජාවන් උපුකල පාදන සුත්‍ර මූර්තික පාණය සහ ඒ රොටි කඩලද වාදන අද පර්සියාවේ සතුරු රජවරුන් තමන්ට කෑම කන්න පාවිච්චි කරන්නේ. අහෝ යෙරුසලමේ දේව මාලිගාව ඇද වැටුණු හැටි. එයට රැකවරණයක් නැති වුණු හැටි. මෙතරම් මහිමෙන් බැවරුණු දේව මාලිගාව. කිතුණුවනි කතෝලිකයනි නුඹලාට මේ සිදු නොවන බව නුඹලා සිතන්නේද? හොඳ ඔලීව ගහේ අතු කැපපු දෙවියන් වහන්සේ වල් ඔලීව අතු කපා දමන්නේ නැහැ. දැන්ම පසුතැවිලි වී හැරියල්ලා ගැලවෙන පිණිස හැරියල්ලා මාගේ නාමයෙන් තවදුරටත් නුඹලාට පිහිටක් නොවන්නේ. මගේ ලේන් මෙලෙස නුඹලා ගැලවෙන්නේ නැත. මගේ මාර්ග පවත්වාපල්ලා. මා කළ ක්‍රියා කරපල්ලා. වංචාව නුඹලගෙන් බැහැර කරපල්ලා. සාධාරණයේ සභාවට ගෙන වරල්ලා. සභාවේ බොරුව පහ කරපල්ලා. සභාවේ වංචාව වෙනුවට ධර්මිෂ්ඨකමද දේව බයද සභාවට ගෙනෙල්ලා. වේද වෙනුවට එකිනෙකනා කෙරෙහි යටහත් සිත සභාවට ගෙනෙල්ලා. නැත්නම් නුඹලා ගැලවෙන්නේ නැත. නුඹලා වැටෙන්නෝය. ජය ගන්නා පමණක් ජීවන වෘක්ෂයෙන් කන්නේ. අනිත් අය නොනිවෙන ගින්නට හැද දමු ලබන්නේ. ඒ දවසේ බොහෝ අය විලාප දෙන නමුත් දොරටු වසා දමු ලබන්නේ. ගැලවෙන්නේ ස්වල්ප දෙනෙක් බව සිහි කරපල්ලා. හලෙලූයා. අබාලේ හාතලේ හිමේ. නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා ස්වාමීනි. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. අබාලේ හාතලේ හිමේ. සතුරු
සතුරා නැවත අල්ලාගත් සැටි ලේදීලා ගලවගත්ත සෙනග නැවත සතුරාගේ ග්‍රහණයට ගියපු හැටි හොසයාගේ අනාගත වාක්‍ය පොත කියවා මට සිදු වූ දේ නුඹ තේරුම් ගන්නා පිණිස හොසයා නුඹ ගොස් වෛශ්‍ය ස්ත්‍රියක් විවාහ කරගනින්න. හොසයා එලෙස වෛශ්‍ය ස්ත්‍රියක් විවාහ කරගත්තා. ස්වල්ප කලක් ඇය ඔහු සමග සිටි නමුත් නැවත ඔවුන් ස්වකීය වෛශ්‍යාකමට හැරී ගියා. හොසයා හඬා වැළපෙමින් කියන්නේ කුමක්? මාගේ තරුණ ජීවිතේ නැති කරගත්තේ. ස්වාමීන් වහන්සේ ලෙස වෛශ්‍ය ස්ත්‍රිය සමග විවාහ නමුත් බලන්න ඇය නැවත මා හැරදමා තමන්ගේ සුපුරුදු වෛශ්‍යාකමට හැරී ගොස් සිටියේ. දෙවියන් වහන්සේ නැවත කියන්නේ කුමක්ද? නැවත ඇය වෙතට ඵලයක්. ඇයට සුදුසු මිලදී නැවත ඇයව කැඳවාගෙන වරෙන්න. හොසයා නැවත ගොස් ඇයව කැඳවාගෙන ආවා. ඇයට තවදුරටත් හොසයා සමග ඉන්න ඇය තවත් කැමති වුණේ නැවත වෛශ්‍යාකමට හැරිලා ගියා. ඒ හැම අවස්ථාවකම හොසයාට දෙවියන් වහන්සේ කිව්වේ නැවත ගිහිල්ලා ඇයව මිලදී අරගන්න. මුදල දීලා අරගන්න. හොසයා අන්තිමට බැරිම තැන ස්වාමීන් වහන්සේ ඉදිරියේ අඬා වැළපුණා. අනේ ස්වාමීනි මේ වෛශ්‍ය ස්ත්‍රිය මම කොච්චර ඇයට ඇලුම් වුණාද? ඇයව කී වතාවක් මිලදී ගත්තා. ඇය මාත් එක්ක ඉන්නේ නැහැ. ඇයි ඔබ වහන්සේ මට මෙහෙම කරන්න කියලා? මාගේ පුත්‍රය මේ ගොස් ඊශ්‍රායල් ජාතියට කියාපා. මම බොහෝ වර මේ ජාතියට මිලදී වුණ අරගත්තේ. නමුත් ඔවුන් නැවත සාතන් සමග වෛශ්‍යාකම් කරන නිසා මා තරගියේ බලව මම තවදුරටත් ඔවුන් හැරී එනතුරු බලා සිටින්නේ. අවසානයේ මම මාගේ ලේදී ඔවුන් නැවත මිලේට ගන්න. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ අපව මිලේට ගත්තා. ලේදීලා ජීවිතේ දීලා තමන්ගේ ආශාව කැප කරලා මිලේට ගත්ත නම් අපි අද මොකද්ද කරලා තියෙන්නේ? අපි නැවත උන්වහන්සේගෙන් වෙන් වුණා. එදා නෙහෙමියා වගේ සතුරන්ගේ යටතේ හිටපු ඉස්රා වගේ රෝම පාලනය යටතේ දෙවියන් වහන්සේගේ කැමැත්ත කරපු ජේසුස් වගේ නැවත හැරෙන්න ස්වාමීන් වහන්සේගේ අතට. අනිත් ඔක්කොම කට්ටිය සතුරට ඕන විදිහට කළා. නුඹ එම වන්දනාවන් වලට හසුරවන්න. එදා ඊශ්‍රායලයේ ලක්ෂ ගාණක් මිනිස්සු නෙබුකද්නේසර්ගේ පිළිම ඉදිරියේ වැඳ වැටෙනවා. දානියල්ගේ
මිත්‍රයන් තුන්දෙනා පමණක් නැගිට සිටියා. ඔවුන් හිතුවා අපි තනි වෙලා නැතුව ඇති. අපේ ඊශ්‍රායලයේ අනිත් කට්ටියත් අපිත් එක්ක නැගිටලා ඉන්න වෙයිද කියලා පස්සේ හැරිලා බැලුවා. සියලු දෙනා පිළිමේ ඉදිරියේ දන ගහලා. ඔවුන් තුන්දෙනා විතරක් පිළිමේට දන නොනමා සිටියා. නෙබුකද්නේසර්ගේ සොල්දාදුන් පැමිණ කියන්නේ කුමක්ද? නුඹලා මේ පිළිමේට දන නොනසන්නේ මක් නිසාද? ඒට දන නොමනම අය ගින්නට දමන බව නුඹලා දන්නේ නැද්ද? ඔවුන් කියන්නේ කුමක්ද? අපි නමස්කාර කරන්නේ අපේ දෙවියන්ට පමණයි. නුඹ අපට අපව ගින්නට දැම්මත් අපි මේ පිළිමේ ඉදිරියේ දන නොනමමු. මේ ගින්නෙන් රැක ගන්නට ස්වාමීන් වහන්සේට හැකිය. එසේ රැකගත්තත් උන්වහන්සේ අපව රැක නොගත්තත් අපි මේට දන නමන්නේ නැහැ. එලෙස ලෝකයේ ක්‍රමවලට හසු නොවි ස්වාමීන් වහන්සේගේ යුක්තියත් යහපත්කමත් ලෝකයේ අධර්මිෂ්ඨකම් ඉදිරියේ පවත්වන්නට කැමති කවුද? ඔවුන් පසුතැවිලි වී තම ජීවිත දෙවියන් වහන්සේ ඉදිරියේ කැප කරගන්නවා. ස්වාමීන් වහන්සේ නුඹලා සමග සිටමින් නුඹලාව වහන්සේගේ සැලැස්ම තුල රැගෙන යනවා ඇත. වහල්ලුණු දහස් ගණනක් අතරේ නුඹව සැලැස්ම උදෙසා කැඳවනවා ඇත. එදා මිලියන ගණනක් යුදෙවුරු වහල් වෙලා ඉඳිද්දී කැපවුණු නෙහෙමියා තුලින් නැවත පවුල් ගැටෙනකුවක් මෙන් කැපවුණු ඉස්රා තුලින් නැවත අත්තිවාරම් තමා ව්‍යවස්ථා පැවැත්වුවක් මෙන් වහල්ලුණු මිලියන ගණනක් ඊශ්‍රායලරු අතරේ කැපවුණු ජේසුස් තුලින් මුළු ලෝකෙට නැවත ගැලවීම ගෙනාවක් මෙන් නුඹලා අතරින් කැපවන්නේ කවුද? නුඹලා සමග ඊළඟ දහස් අවුරුදු පාලනය දෙවියන් වහන්සේ පොළවට ගෙනනවා ඇත. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. අපාලේ ආතේ අපාලේ ආතේ ඔබ මා උදෙසා ලේවගුරු ඔබේ දරුවෙක් ඔබ මා උදෙසා ලේවගුරු ඔබේ දරුවෙක් මගේ ජේසු ඔබේ දරුවෙක් ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. ඔබගේ අතට දැන් අපි සියලු දෙනා වාර මේ වචනය වටහාගෙන වහල් කමට යමින් සිටින කතෝලික සහ කිතුණු සභාවන් වල විනාශය හඳුනාගෙන ඔබ වහන්සේගේ සුද්ධ මාර්ග පවත්වන සෙනගක් මේ තුලින් ගොඩනැගුව මැනව ස්වාමී. ඒ තුලින් ඔබගේ අවසාන සැලැස්ම වන සදාකාලික රාජ්‍ය දහස් අවුරුදු පාලනය පොළවට ගෙනෙන පිණිස සෙනගක් සූදානම් කළ මැනව. ඔබටම කැපවුණු ජාතියක් මේ වචනය තුලින් ගොඩනගන්නට අත්තිවාරම් දැමුව මැනව පියාණන් වහන්සේ. ඔබට නමස්කාර වේවා පියාණන්. අපි අද වචනය ගැන දෙවියන් වහන්සේ ස්තුති කරමු. මේ ඇසූ වචනය වටහාගෙන ඒ මත ස්ථීර වෙන්නට ස්වාමීන් වහන්සේගේ කරුණාව ඉල්ලමු. ඇසූ වචනය ගැන අපි දැන් ස්තුති කළා යාඥා කරමු.